දුම්රිය බලවේග කට්ටල 13ක් මිලදී ගැනීම. ඩොලර් මිලියන 102යි. ඒකත් ඒ විදිහට දීපු එකක්. මාතර කතරගම දුම්රිය මාර්ගයේ මාතර බෙලියත්ත කොටස ඉදිකිරීම. ඩොලර් මිලියන 278යි. ඒකත් ඒ විදිහට දීපු එකක්. ආපදා කළමනාකරණ හදිසි ප්‍රතිචාර ප්‍රවර්ධන කිරීමේ වැඩසටහන. අය කමක් නැහැ කිව්වේ. ආපදා කළමනාකරණ ආපදාව. කිරිදෙනු නානයන කිරීම. ඒකත් එහෙමයි. හදිසියේ පැටව ගහින් දන්නේ ඊට කලින් කියලා. ඩොලර් මිලියන 12.9. ඒක වෙනම වාර්තාවක් තියෙනවා. ඒ කිරිදෙනු අරගෙන මොකක්ද මේ කියලා වෙනම ෆයිල් එකක් තියෙනවා. පුත්තලම ගල්ලංගුරු බලාගාරයේ 1 2 3 ආදියර ඩොලර් මිලියන 1346යි. ඒ ඔක්කොම එහෙම සිද්ධ වුණා. මේ සමස්තයකට මේ සමස්ත එකතුව ඩොලර් මිලියන 7918යි. යුරෝ මිලියන 455යි. පවුන්ඩ් මිලියන 45යි. ඒක ඩොලර් මිලියන 8000කට ආසන්න ප්‍රමාණයක්. පවුන්ඩ් මිලියන 45කට ආසන්න ප්‍රමාණයක්. යුරෝ මිලියන 455කට ආසන්න ප්‍රමාණයක්. මෙන්න මේ විදිහට තමයි ගනුදෙනු සිදු වී තිබෙන්නේ. විගණන දෙපාර්තමේන්තුව විසින් එක ගනුදෙනුවක් ඒ පිළිබඳ අධ්‍යයනය කරලා තිබුණා කටුනායක හයිවේ එක. කටුනායක හයිවේ එකට 2003 දී ඉංජිනේරු සැලැස්ම හැදුවා. නමුත් ඒක අතරමඟ නතර වුණා. 2008 දී මේ විදියට ප්‍රදානය කරා. 2003 දී ඉංජිනේරු සැලැස්මේ වියදමට අනුව 437යි. 4 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වුණා 2008 වෙනකොට. සාමාන්‍යයෙන් 2003 ඉඳන් 2008 වෙනකොට සාමාන්‍යයෙන් වැඩි විය හැකි උපරිම උනොත් දෙගුණයකින් අවුරුදු 5කට. සාමාන්‍ය බිලු. මේ කාලේ නම් වෙනස් නේ උද්දමනේ උඩක් නේද? නම් සාමාන්‍ය ගත්තොත් අවුරුදු 5කට දෙගුණයක් වැඩි වෙන්නේ නැහැ. හැබැයි අපි හදපු සැලැස්මත් එක්ක අපේ ඉංජිනේරුවන් දේශීය සැලසුම්කරුවන් විසින් සකස් කරපු මිල එක්ක සංසන්දනය කරලා බලනකොට 437ක වැඩිවීමක් වෙනවා 2018 කටුනායක හයිවේ එක දෙනකොට. ඒක වෙන්න බෑ. ඒ කියන්නේ මොකද්ද? ඒකෙන් හරි අඩකට වඩා මුදල් අපතේ ගලාගෙන ගොස් තිබෙනවා. එනිසා ඒ පිළිබඳව මම කියන්න හැදුවේ මේක තමයි බරපතලම ප්‍රශ්නේ. ඩොලර් මිලියන 7900 ගන්නකුත් යුරෝ මිලියන 455කුත් පවුන්ඩ් මිලියන 45කුත් මේ විදිහට ගනුදෙනු කරලා තිබෙනවා. එතකොට මේක තමයි ප්‍රධානම මා දැන්ට එළිදරව් වෙමින් තිබෙන බරපතල කරුණු ටික. හැබැයි මෙතනදලා ෆයිල් ගණනාවක් මීටත් වඩා වැඩි ඒවා තිබෙනවා. මා මේ කලින්ම කිව්වේ ජාත්‍යන්තරේ ඊට අමතරව තව ජාත්‍යන්තර එකක් එළිදර වුණා මේතකදී. සුබේරු කියන ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අත්අඩංගුවට ගත්තා. ඔහු ඩොලර් මිලියන 12 ගණනක් උපයාගත්තේ කොහොමද කියලා උට පැහැදිලි කරන්න බැරුව. ඔහු දැන් අවුරුදු 12කට හිරේ ඉන්නේ. ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නියෝජිතයා අවුරුදු 12කට හිරේ ඉන්නවා. එයාගේ ගිණුම් පරීක්ෂා කරගෙන යනකොට අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ඔහුට ගෙවලා තියෙනවා ඩොලර් මිලියන 6.5. ලංකාවේ ප්‍රතිරූපේ ඉහළ නැන්වීම වෙනුවෙන් එක්සත් ජනපදයේ. ඔහුත් හිරේ. හරනම් කබ්‍රාලුත් හිරේ යන්න ඕන. නීතිය නම්. නමුත් එහෙම වෙන්නේ. ඒතර මොකද උනේ? එහෙ පරීක්ෂණයේදී එළිදර වුණා. එහෙ පරීක්ෂණයේදී එළිදර වුණා. සුබේරු පිළිබඳ පරීක්ෂණ ඉස්සරහට යන එළිදර වුණා. එයාගේ ගිණුම් පරීක්ෂා කරන එළිදර වුණා. මොකද්ද? අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ඩොලර් මිලියන 6.5ක් සුබේරුට ගෙවා තිබෙන බවත් ඇමරිකන් එක්සත් ජනපදයේ කියනවා ඒවා ලංකාවේ ප්‍රතිරූපේ ප්‍රවර්ධනය කිරීම සඳහා යොදවා නැති බවත්. එකක් කියන මේ පරීක්ෂණයේදී. හරියම මේවා කරන්න ඕන මෙහි නේද? ඒ නිසා හරි පැහැදිලි. අද ජාත්‍යන්තරයේ කොතනද එකක් එළිදරව් වෙන්නේ? පැන්ඩෝරා පේපර්ස්ද? පැනමා පේපර්ස්ද? ලන්ඩන් මහාධිකරණයේද? ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදීන්ද? නේද? එක්සත් ජනපදයේ තානාපති කාර්යාලය මිලදී ගැනීමද? එක්සත් ජනපදයේ CIA නියුක්තිය අත්අඩංගුවට ගැනීමද? මේ ඔක්කොගෙම අපේ රටේ ඉහළ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට පත් වී තිබෙන එළිදරව් වී තිබෙනවා. මේ සියල්ල මේ දේශපාලන රැකවරණ සහිතව සිදු වූ දේ.
ඒ වගේම මම අවසන් වශයෙන් කියන්නේ තව මේක වැඩක් තියෙනවා. මම හිතුවේ මෙහිම මේ ඔක්කොම කියන්න බෑනේ. එක එක්කෙනාට අවිල එක එක ෆයිල් එක අරන් දෙන්න. මම ඒක එක කියන්නේ. මොකද හිතන්නේ? මම්ම තෝරාගෙන කියනවට වඩා හොඳයි නේද? නැත්නම් තියෙනවා. නේ? ඈ? කැබිනෙල දාපු දවසේ. ඔව් ඒක තියෙනවා. හරිද? ඉතින් කාට හරි ඇවිල්ලා ෆයිල් එකක් තෝරලා දෙන්න. ඒ ෆයිල් එකේ මොකද්ද තියෙන්නේ කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. මොකද දන්නවද? අපේ රටේ මේ දූෂණය කියලා කියන්නේ තනි මිනිහෙක්ගේ තනි හිතුවක්කාරී වැඩක් නෙවෙයි. ඒ කියන්නේ දරුවෙක් එහා වත්තට පැනලා අඹ ගෙඩි දෙකක් පොල් ගෙඩි දෙකක් ඇහිඳනවා වගේ ප්‍රශ්නයක් නෙවෙයි මේ. ඒක තනි හිතුවක්කාරී වැඩක්. මේක තනි හිතුවක්කාරී වැඩක් නෙවෙයි. මේක රාජ්‍ය යාන්ත්‍රණයක ආශිර්වාදයේ සහිතව ජනතාවගේ ජනවාරමය බලයේ ජනතා පරමාධිපත්‍ය සහිත පාලන බලයට පත් වූ කණ්ඩායම තමන්ගේ රැකවරණ සහිතව දියත් කරන මහා පරිමාණ විනාශකාරී ක්‍රියාවලිය. මේකට ඉන්නවා දේශපාලකයෝ. මේ දූෂිත වලල්ලක් සමන්විත වෙලා තිබෙනවා. ඒකට දේශපාලනකින් කණ්ඩායමක් ඉන්නවා. දේශපාලක විතරද? දේශපාලක විතරද? ඒකට ව්‍යාපාරික වලල්ලක් ඉන්නවා. මෙතන තියෙනවා. සීනි බදු වංචාව තියෙනවා. ව්‍යාපාරිකව වැඩ බදු වංචා තියෙනවා. ව්‍යාපාරිකයන් හොව. රේගු බදු වංචා තියෙනවා. ව්‍යාපාරිකයන් හොව. ඒත් දේශපාලන වලල්ලක් වගේම ව්‍යාපාරි ඉතාමත් මා කියන්නේ අපේ රටේ කර්මාන්ත කරන අපේ රටේ නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන් වේ ඩීල් කරුවන් අතලොස්සක් ඉන්නවා. ඩීල් කරුවන් අතලොස්ස. එතකොට මේ වලල්ල එක පුරු. ඊළඟ මේ වලල්ලේ ඉන්නවා අපේ 2400ක් වන පරිපාලන සේවයෙන් 50ක වගේ පිරිසක් මේ වලල්ල ඇතුළේ ඉන්නවා. එතකොට මේක රාජ්‍ය පරිපාලනයේ කණ්ඩායමක් මේ දූෂිත වලල්ලේ ඉන්නේ. ඔවුන් පිළිබඳව මේක විස්තර දෙනවා. සමහර ලේකම්වරු සමහර අධ්‍යක්ෂකවරු දැන් මම කලින් කිව්වා අයිවන් සිල්වා ලේකම්වරු ඉතින් ඒ පිළිබඳව තොරතුරු දෙන්න. ඊළඟ මේ දූෂිත වලල්ලේ ඉන්නවා විමර්ශනය කරන කණ්ඩායමේ කොටසක් 84000ක් වන පොලිසියෙන් කුඩා ප්‍රමාණය 50ක 60ක කුඩා 13ක් මේ දූෂිත වලල්ලේ කොටස් කරුවා. ඊළඟ මේ දූෂිත වලල්ලේ ඉන්නවා යම් මාධ්‍ය හිමිකරුවන්. ඔවුනුත් මේ දූෂිත වලල්ලේ කොටසක්. ඒක ඇත්ත. මට වඩා මාධ්‍ය විද්‍යාවකන් දන්නවා ඒක. දූෂිත වලල්ලේ කොටස. තව අපි කැමති වුණත් අකමැති වුණත් යථාර්ථය නම් නීතිය මොකද්ද? අධිකරණයට නඩු ගොනු කරන හා නඩු වග විභාගයට ලක් කරන තැන්වල මේ දූෂිත වලල්ලේ කොටසක් ඉන්නවා. ඇත්ත මේක. නේද? මම ප්‍රවේශමේ වචනේ පාවිච්චි කරන්නේ. හරිද? ඔයගොල්ලන් තේරෙනවද මොකද කියන්නේ කියලා? මේක තමයි දූෂිත වලල්ල. તો දේශපාලන අධිකාරිය ආණ්ඩුවක් මාරු වුණාම මොකද වෙන්නේ? දූෂිත වලල්ල චුට්ටක් හෙල්ලෙනවා. චුට්ටක් හෙල්ලෙනවා. හෙල්ලිලා අලුත් කණ්ඩායමක් වෙලා ස්ථාවර වෙනවා. ව්‍යාපාරික වලල්ල මොකද වෙන්නේ? ඒක චුට්ටක් හෙල්ලෙනවා. හිටපු අය ටිකක් එළියට වැටෙනවා. අලුත් ටිකක් ඇතුල් වෙනවා. හිටපු අයමත් ඉන්නවා. බලන්න හොඳ කල්පනා නම් ගම් එක කියන්න පුළුවන්. ඒ දූෂිත වලල්ල නැවත ශක්තිමත් වෙන මාස දෙකක් ඇතුළත. ඒ නිසා තමයි ජනවාරි මාසේ 8 වෙනිදා 2015 මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහණය කරාට පස්සේ ජනවාරි මාසේ 9 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මුණ ගැහෙනවා ඇවන්ගාඩ් මුදලාලි. වජිර අභිවර්ධන එක්කයි යන්නේ. අරක චුට්ටක් හෙල්ලෙනවා ආයේ සමහර අයකින් සමන්විත වෙනවා. ඒ වලල්ල හැදෙනවා. ඊළඟට රාජ්‍ය නිලධාරීන් චුට්ටක් හෙල්ලෙනවා. සමහර අය මොකද කරන්නේ? සාමාන්‍ය කතාවක් දැන් ටයි එක මාරු කරනවා. මේක හරි ජනප්‍රිය කතාවක් මේ. ආයේ ඒකත් අර දූෂිත වලල්ලේ ආයේ දූෂිත වලල්ල කණ්ඩායම සම්බන්ධයි. ආරක්ෂක නීති විසඳන මේ හැමතැනම මොකද වෙන්නේ? චුට්ටක් හෙල්ලෙනවා. ආයේ මොකද වෙන්නේ? අරකට එක ස්ථාවර වෙනවා. ඒ නිසා අපි හුදු ආණ්ඩු පෙරලියකින් පමණක් මේ දූෂිත වලල්ල පරාජයටපත් කරන්න බෑ. හුදු ආණ්ඩු පෙරලියකින් විතර කරන්න බෑ. මේකට අවශ්‍ය වෙනවා වංචා දූෂණ වලට එරෙහිව ප්‍රබලතම මහජන ව්‍යාපාරය කරා පමණයි මේ දූෂිත වලල්ල පොඩි පට්ටම් කළ හැකි වන්නේ. එහෙම නැතුව බෑ.
මේක දූෂිත වලල්ලක්, තාප්පයක්, චීන මාස් පාකාරය වගේ. නේද? ගලක් දෙකක් ගැලවෙනවා, ගලක් දෙකක් හයි වෙනවා. ආයෙ ගලක් දෙකක් ගැලවෙනවා, ගලක් දෙකක් හයි වෙනවා. ඒ දූෂිත තාප්පේ විදියටම තියෙනවා. මේ පොඩි පට්ටම් කරන්න ඕන. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නැති කරලා. අද දරුවට කිරිපි පැකට් එකක් නැතුව. අද අපේ රටේ පෝලිං වල 8ක් 10ක් මිය ගියා. නේද? මේ දූෂිත වලල්ලට දඬුවම් දෙන්න ඕනේ නැද්ද? අන්නේ දූෂිත වලල්ලත් එක්ක හැප්පෙන්න පුළුවන්කම තිබෙන්නේ. අපි හැමදාම කියනවා දූෂිතයෙකුට දඬුවම් දිය හැකි වන්නේ අදූෂිත ව්‍යාපාරයකට විතරයි. අන්න අපි එක් ගොඩනගන. දූෂිතයෙකුට තව දූෂිතයෙකුට දඬුවම් දෙන්න බෑ. ඉතින් අපි මේ පිළිබඳ කරුණු කිව්වා. ඒ වගේම මේ ෆයිල් පිළිබඳ කිව්වොත් මෙතන දේශපාලකයන්ගේ තියෙනවා, රාජ්‍ය නිලධාරීන්ගේ තියෙනවා, ව්‍යාපාරිකයන්ගේ තියෙනවා, විමර්ශන නිලධාරීන්ගේ තියෙනවා, විමර්ශනයේ උඩින් ඉන්න නිලධාරීන්ගේ තියෙනවා. කට්ටිය. හරි. අපි දන්නේ මේ ආරුම් පුදුම දේවල් නෙවෙයි. හරිද? මොකද්ද? නේද? අල්ලස්සෝ දූෂණ කොමිස් සභාවේ සභාපතිවරයා අල්ලස්සක් කරන් ඒ අල්ලස් කොමිසම නඩුවක් තියෙනවා. ජනවාරි 1 වෙනිදා දාපු නඩුව පැමිණිල්ලක් අපි. ඒ කියන්නේ අල්ලස්සෝ දූෂණ කොමිස් සභාවේ සභාපතිවරයා නමත් අවශ්‍යයි. බාලපට වෙන්නේ. ජගත් බාලපට. ඔහු වාහනයක් එකලස් කිරීමේ එක නිදහස් කිරීම වෙනුවෙන් ඔහු වාහනයක් පගාවට අරගෙන ඒක පිළිබඳ නඩුවක් ඔහුට තියෙන පැමිණිල්ලක් ඒකේ. අල්ලස් කොමිසමේ. වටකල සහෝදරය අපේ සුනිල් හඳුරු සහෝදරය පැමිණිල්ල දෙන්නේ. ඉතින් මෙහෙමයි වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා අපේ රට මේ දූෂණයේ වංචාවේ ගොදුරක් බවට පත් වෙච්ච අහිංසක දූපතක්. ඒ නිසා මේකට විරුද්ධව අපි හැප්පෙන්න ඕන. ඒ නිසාම අවසන් වශයෙන් ඔබට තවත් දීර්ඝ කතා කරන්න නැතුව ඔබට අවස්ථාව මේකේ තියෙනවා අපි තෝරාගත්තු විදිහක් තියෙනවා ටිකක් මේ උඩම තියෙන ටිකක් ලොකු ලොකු වගේ ඒවා. නැත්ත ඈ? ඔව් මේ වගේ ටිකක් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේ ගොඩක් තියෙනව නේද? 100 ගණනක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙනවා මේකේ බලන්න. ඉතින් මම හිතන ෆයිල් එකක් ගත්තාම නේද? එහෙම හොඳයිද? මොකද කියන්නේ? කවුද ඉස්සෙල්ලම වාසනාවන්තයා? මේක තමයි ලොකු ඒවා තියෙන මේ වගේ තමයි සාමාන්‍ය ඒවා තියෙනව නේද? මේ ගොඩක් තියෙනවා. මේක තව කියන්න ඕනේ. මේ දූෂණය තියෙන්නේ මිලදී ගැනීම වල තිබෙනවා. ප්‍රදානයන් කිරීම වල ඒ කියන්නේ අපි ටෙන්ඩර් ප්‍රදානයන් කිරීම වල තිබෙනවා. ඊට අමතරව ගත්තොත් රජයේ ඉඩම් පැවරීම වල තිබෙනවා. ඊට අමතරව ගත්තොත් මේ දූෂණයන් ඇතුලේ රජයට කිසිදු බඳවා ගැනීමේ පටිපාටිකින් තොරව සේවකයන් බඳවාගෙන කරලාද බලපතන හානි පිළිබඳව මෙහි තිබෙනවා. ඉතින් මම සූදානම් සමහරව අපි හඳුනන සහෝදරයෝ ඉන්නවා, සමහරව අපි වසන් සහෝදරයෝ ඉන්නවා. අවබෝධය තියෙන අය අපි කරුණු කියන්න පුළුවන් හාන්තුනේ. මේක පටියේ යෝසිත රාජපක්ෂගේ ඉඩම් ලේස්තුව අපි හඳුන්වනවා. ඉතින් සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.29 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 0.5යි රුපියල් මිලියන 1.6යි මිලදී ගත්තු විදිහ. ඒ වගේම සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.30 රුපියල් මිලියන 1.6කට ගත්තු මිල. දන්නවද ඉඩම් ඔප්පු ලියනකොට නේද? හරි. සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.32 මිලියන 1.6 ඉඩම. ඕබි ට්‍රක් රථය රුපියල් මිලියන 80යි. බත්තර මුල්ල ලිපිනේ CSN නාලිකාව පිහිටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200යි. PV 77 114 යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලය ලියාපදිංචි කර ඇති 336 ඩෙන්සිල් කොබ්බෑකඩ මාත බත්තර මුල්ල ලිපිනේ 8 කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සතු සියලුම චංචල හා නිශ්චල දීපල හා විකාශන කර්ම සඳහා භාවිත කරන සංඛ්‍යාත මිලියන 235යි. නීතිඥ ප්‍රසිද්ධ නොතාරිස් DSB පෙරරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 22.85 දරන 219 ඇලයිරා 0.1 ස්ටැන්ලි තිලක රත්නමාවත නුගේගොඩ ලිපිනේ පීටි ඉඩම් කෑල්ල මිලියන 138යි. තියෙනවද කියලා.
2014 2 වන දින මිලදීගෙන ඇති ඔප්පු අංක 41.07 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පොත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලිපුර ග්‍රාම සේවා වසමේ සිරිගෝපුර කැලේ නැමැති රුපියල් මිලියන 1.6ක් වටිනා ඉඩම 2014 5 11 වන දින මිලදී ගනු ලැබූ 41.33 දරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම තැන තියෙනවා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලා ගත කොටුව සියඹලා වන්දම ඉඩමේ රුපියල් මිලියන 2ක් වටිනා ඉඩම. ඉතින් මේකේ මේ තියෙන ඉඩම් ලැයිස්තු තියෙන සම්පූර්ණ මම දැන් 31ක් වගේ තියෙන ස්ථාන කීපයක ඔහුගේ නමින් සහ ඔහුගේ ආච්චිගේ නමින් ඉඳලා. හරි එතකොට ඒක ඇත්තටම මේක තව අමතර වශයෙන් තියෙනවා මේ කාල්ටන් නෙට්වර්ක් සමාගම සම්බන්ධ කරපු සමස්ත පරීක්ෂණේ වාර්තාව තිබෙනවා. එතකොට මේක ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයිති ඉඩම. මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් පවරා දෙනු ලැබුවේ රාජපක්ෂ පදනමට. රාජපක්ෂ පදනම පුණ්‍යායතනයක් හැටියට තමයි ලියාපදිංචි කරලා තිබුණේ. ඒතර පුණ්‍යායතනක ඉඩම් කොහොමද? පුණ්‍යායතනයක් වෙනුවෙන් ඒකත් වැරදි. ඔතේ නාගරික සංවර්ධන අධිකාරී ඉඩම් රාජපක්ෂ පවුලට බත්තර මුල්ල ඔයගොල්ලෝ දන්නවා පරිසර අමාත්‍යාංශයේ තියෙන තැන නේද? ඒ ඉඩම පවරා දුන්නා පුණ්‍ය කටයුතු සඳහා රාජපක්ෂ පදනමට. ඒ පුණ්‍ය කටයුතු සඳහා ලබා දීපු ඉඩම අන්තිමේදී මොකද වෙන්නේ? ඒකේ තමයි කාල්ටන් ටීවී නාලිකාව නේද? CSN කියන ටීවී නාලිකාව ආරම්භ කරන්නේ. ඒකේ ඉඩමේ වටිනාකම එතන මිලියන 200ට වඩා ඉක්මව යනවා. මේව තමයි රජය දීපල් පාවිච්චි කළේ. ඉතින් මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ තිබෙනවා. ඒ වගේම CSN නාලිකාව ඉදිකිරීම සඳහා CSN නාලිකාව ආරම්භ කිරීම සඳහා දරලද වියදම් කොහෙද? ඒ වියදම් උපයාගත්තේ කොහොමද? උපයා ගන්න සමත් වුණාද නැද්ද කියන කරුණු පිළිබඳව මේකේ සමස්ත වාර්තාවක් තිබෙනවා. ඒ නිසා මේක හරි පැහැදිලි මුදල් විසුද්ධිකරණ පනත යටතේ නඩු පවරන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව තමයි ඒ ෆයිල් එකේ තියෙන තොරතුරු තිබෙන්නේ. තව කවුරු හරි තව තියෙනවා කවුරු හරි ඇවිල්ලා අරන් දෙනවනම් කමක් නැහැ එන්න කවුරු හරි මාධ්‍ය කවුරු හරි ඉන්න ඕන ඔව් අනාමල් රාජපක්ෂ විශාල පැමිණිලි ප්‍රමාණයක් ඇත්තටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ CID එකකට දැම්මා කෝකද කෝකද කිසිම කෙනෙකුගේ මොනවාද කතා බහකටවත් කිසිම කෙනෙකුට කොයි පැමිණිල්ලද ඔය කියන්නේ පාලන පක්ෂයකටවත් මගේ මේ තියෙනවා මම කණියෙන් කරපු අරගල මොකද්ද කොහොම තියෙනවා ඔබතුමාලට බලතහකි මම මට මඩ ගහනවා ඒ වුණාට මම කිසිම දේශපාලන පක්ෂයකටවත් කිසිම මොනවාද අඩියන්නේ කාටවත් සුවාදීන පුරවැසියෙක් වශයෙන් සුවාදීන ඔබතුමාලට තමයි ඡන්දෙ දුන්නේ. කලුතරින් හොයන්න කමන්ත මම පක්ෂයට එනු කරේ. ওই ජයන්ත සමරවීරට රුපියල් 100 පෙට්‍රල් ගහන්න දුන්නේ මම. මොකද්ද ප්‍රශ්නේ මන්නේ? ඒකනේ මම දාන්නට ඡන්දෙ දුන්නේ එනකම් ඔබතුමාලට. මම මේක දැම්මේ ඔබතුමාව අපහසුතාවකට ලක් කරන්න. මේ වෙලාවේ තමයි රටට හොඳම දේ. මේ ටික අරගෙන සල්ලි අරන් දෙන්නේ. අපි රාජපක්ෂලාට විරුද්ධව දේශපාලන පාර්ලිමේන්තුවේ හොඳම කෙනා. ඉතින් ඒක මේ බලතහක මේ මගේ මං කවුද කියලා හොයලා බලතහයි. මම ෆයිලයක් අරන් දෙන්න. නෑ නෑ මේක ගත්තා. තව එකක් දෙන්න. හරියට. හරි දෙන්න. මම මේ සත්භාවයෙන් කරන්නේ. හොඳයි අනිවාර්යයෙන්. රයිට්. සත්භාවයෙන්. බොහොම ස්තුතියි. ඔබතුමාට තමයි පාර්ලිමේන්තුවේ ගල්පන්න මන්ත්‍රීවරයෙක් වශයෙන් මම හරි. හොඳයි. බොහොම ස්තුතියි. හරි මේක ඇවිල්ලා මේ ඉස්සලා අපේ කවුද නාමල් අරන් දුන්නේ තින් නාමල්ගේ මිත්‍රයා බැසිල්ගේ ෆයිල් එක. එහෙනම් හරිද කොහොමද වැඩිපුර පැනලා දාලා දිනු මේක තියෙන්නේ උපයාගත්තු දීපල උපයාගත්තේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරුව තියෙන දීපල ලේස්තු. එකක් තමයි බැසිල් රෝණ රාජපක්ෂයෙන් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර මල්වාන ගගබඩ පාරේ ඉඩමක් සහ දීපල මිලදී ගැනීම. ඊළඟ තියෙනවා බැසිල් රාජපක්ෂ රෝහණ රාජපක්ෂ යන 2010 ඒකේ විස්තර තියෙන ඉඩම් ඔක්කොම තියෙනවා හොඳේ. ඊළඟ එක තමයි බැසිල් රාජපක්ෂ 2010 11 25 වන දින අංක 11.3 මහවත්ත පාගල මාපිටගම මල්වාන යන ලිපිණේ උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර අක්කර 16ක විශාල පොල් ඉඩමක් හා රුපියල් මිලියන 64ක මිලදී ගැනීම සහ එහි රුපියල් මිලියන 125ක් වටිනා ඉඩමක් ඇති කිරීම පිළිබඳව පැමිණිලා තිබෙනවා. ඊළඟ තියෙනවා බැසිල් රෝහණ රාජපක්ෂ විසින් උපයාගත් ආකාරය හෙළිකිරීමට නොහැකි යන්න මේ මුදල් භාවිත කර අංක 28 A බ්‍රවුන්ස් හිල් මාතර ලිපිණේ ඉඩමක් මිලදී ගැනීම
ඒ ඉඩම මෙච්චරයි. සිදු කරන ලද බැසිල් රාජපක්ෂ යන අය උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි අන්දමේ මුදල් භාවිත කර අංක 28 ඒ බ්‍රවුන්සිල් මාවතේ මාතර යන ලිපිනේ අංක 1හි රූට් 2ක වපසර ගියොත් ඉඩමක් රුපියල් මිලියන 50කට මිලදී ගැනීම. මේ වගේ දීපල ලැයිස්තු තමයි ඒකේ තිබෙන්නේ. ඒ පිළිබඳ ඔප්පු තිරප්පුවල ලේඛන ඔක්කොම තිබෙනවා මේ ෆයිල් එකේ. තව කීපයක් තියෙනවා හොඳයි ඒකේ. ඊළඟ අපේ සහෝදරයා. ඉතින් මම හිතන්නේ වංචා දූෂණ වලට එරෙහිව අපි කවුරුත් සටනක යෙදෙනවා. ඉතින් එතුමා පුද්ගලයෙක් හැටියට පැමිණිලි ගණනාවක් කරලා තියෙනවා නම් බොහොම ස්තුතියි. නේද? ඒකට හැම පුරවැසියෙක්ම තමන්ගේ ධනය නාස්ති කිරීම පිළිබඳව හැම කෙනාම ඒකට එරෙහිව සටනක් කළ යුතුයි. ඔහු තනියම ඒ ගෙන යන සටනට අපි ස්තුතිවන්ත වෙනවා. මේක තියෙන්නේ මේක සම්පූර්ණ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 2018 ඉල්ලනකොට අපේ රටේ රාජ්‍ය සේවී ITN එක ඊට පස්සේ CTB සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය මේ ආදී ආයතන ගණනාවක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් හා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරයට අපහාර එල්ල කිරීම වෙනුවෙන් විශාල රාජ්‍ය මුදල් අවභාවිතා කරලා තිබෙනවා. ඒ සංචාරක මණ්ඩලයේ මුදල් අවභාවිතා කිරීම පිළිබඳව පරීක්ෂණය තමයි මේ තියෙන්නේ. ඒ පිළිබඳව තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාලය නිලධාරීන් විසින් ITN නාලිකාව හරහා එවකට ජනාධිපතිවරු අපේක්ෂක ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ගෙනෙන ලද සාවද්‍ය ප්‍රචාරණයක් මගින් රජයේ මුදල් අවභාවිත කිරීමට අදාළව ඒ සඳහා ITN ආයතනයට ගෙවිය යුතු මුලියන 2.5ක ඉන්වොයිස් පිටපත තියෙනවා. ඊට වගකී යුතු බව සඳහන් කරමින් නිලධාරීගේ නාමාලියක් මේක ඇතුළේ සඳහන් කරලා තිබෙනවා. මේ තමයි රාජ්‍ය දීපල විශාල ප්‍රමාණයක්. මේක ගොඩාක් ෆයිල් තියෙන අපි කීපයයි අරගෙන ආවේ. මොකද මේ අපි සාමාන්‍ය දෙයක් නමුත් එකක් දෙකක් තහවුරු කිරීමේ අරමුණෙන් තමයි මේ කරගෙන ඉවිල්ලා ඒ ෆයිල් එක තමයි මේක තිබෙන්නේ. ඔව් තව ෆයිල් 500 ගන්නක් තිබුණා අපි කීපයක් අරන් ආවේ එතන පහසුව සඳහා. තව තියෙනවා මෙහා පැත්තේ තියෙන්නේ. මේක තියෙනවා හොඳ ෆයිල් ටිකක් තියෙනවා මේ ඊ කියලා බලන් ඉන්නේ. ඔව්. ඔව්. ලිස්ට් එක කියවන්නම. ගොඩක් තියෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය මුදල් අවභාවිතාව අයිතු මුදල් ලිපීම බැසිල් රාජපක්ෂ අයිතු අන්දිම මුදල් ලිපීම ඩේසි ෆොරොස්ට් ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ නැව් විකිණීම සිදුවී අක්‍රමිකතා ජාතික ලොතරැයි මණ්ඩලයේ මිලියන 18ක මුදල් භාවිතාව එන්ට්‍රස් සිකියුරිටි මේක ඉතාල වැදගත් එකක් එන්ට්‍රස් සිකියුරිටි එක ඔයගොල්ලෝ කවුරුත් දන්නවා එන්ට්‍රස්ට් එක ජාතික ලොතරැයි මණ්ඩලයේ මිලියන 18ක මුදල් භාවිතාව රුපියල් මිලියන 25ක බඩිරු වංකා ඒකේ වංචාව ගව කෝපරේට් සහ CNR කන්සල්ටන්ට් සමාගම මේකේ වසන්ත දාපු පැමිණිල්ල මේක තියෙනවා මැදමුල්ල රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර ස්මාරක ඉදිකිරීම ගුවන් හමුදාවට මිග්ඥාන මිලදී ගැනීම සම්බන්ධ සිදු වංචාව හෙජින් ගනුදෙනු මේක තාමත් බරපතල හෙරින් ගනුදෙනු මේක යටම ගියා මේක කෝටි 800කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තියෙනවා ඩොලර් වලින් ඒ කියන්නේ හරියට ගත්තොත් රුපියල් මිලියන 9950 ඒ කියන්නේ බිලියන රුපියල් බිලියන 10ක් මේ ගණනය කරලා තිබෙන්නේ ඩොලරේ රුපියල් 130ට හොඳයි හරි දැන් ගත්තොත් මේ වගේ තුන් ගුණයක් ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක විතර වංචාවක් මේ හෙජින් එකෙන් අපිට සිදු වී තිබෙනවා. ඒකේ සමස්ත වාර්තාව තිබෙනවා. ඒ හෙජින් පිළිබඳ සංකල්පයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරේ අජිත් කුමාර් කබ්‍රාල්. කැබිනට් මණ්ඩලය අනුමැතිය දෙන්නත් කලින් ගිවිසුම සකස් කළ තිබුණේ පී.බී. ජයසුන්දර. ඒ නිසා මේගොල්ලෝ එකතු වෙලා කරලාද වංචාව. ඒකේ සමස්ත මම ඒක තමයි සවිස්තරාත්මක වාර්තාවක් තිබෙනවා. උපකොන්ත්‍රාත් කෙරවල පිටි විදුලි බලාගාරය ඉදිකිරීමේ සිදු කළ වංචාව උපකොන්ත්‍රාත් ලබා දීමේ ක්‍රීඩා අමාත්‍යාංශය මේ ක්‍රීඩා අමාත්‍යාංශය උපකොන්ත්‍රාත් ලබා දෙන්න එකක් හදලා තිබෙනවා. කියන්නේ මිලියන 30ට වඩා අඩු සියලුම කොන්ත්‍රාත් අමාත්‍යාංශයෙන් නම් කරන ආයතනයකට දෙනවා. ඒ ආයතනේ නාවල පිටි ආයතනය. ඒ සමස්ත විස්තර මේකේ තිබෙනවා. ඊළඟ ගත්තොත් කොළඹ කොටුව ට්‍රාන්ස්ෆර් චතුරස්‍රය අක්කර 4.3 ඉඩම් බදු දීමේ වංචාව අපි කලින් කිව්වේ ක්‍රිස් එක. ඊට පස්සේ තියෙනවා අයතාලේ සවත්කම් රැස් කිරීම මහින්දානන්ද අලුත්ගමගේ සම්පූර්ණ දීපල ලැයිස්තුව තියෙනවා. ඊළඟට ලංකා සත්ව ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීමේ නඩුව. අලිපැටියුකු මම ඒක ගත්තේ අර දූෂිත වලල්ල පැතිරලා තියෙන ආකාරය පෙන්වන්න. අලිපැටියුකු ගැන ඔයගොල්ලෝ දන්නවා ප්‍රසිද්ධ නඩුව. ඒකේ වාර්තාව තිබෙනවා. ඊළඟ ගත්තොත් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිදු වංචාව. මේකේ ලිඛිතව සඳහන් කරලා තිබෙනවා. ලලිත් කොතලාවල රුපියල් මිලියන 100ක් දියගම ක්‍රීඩාංගණය හදන්න දුන්නු බව. හැබැයි ඒ 100ට උනේ මොකද්ද කියලා නැහැ. ඔහුට එකඟතාවය මදක පුවත්පතර ප්‍රකාශ කරලා තිබුණා. ලලිත් කොතලාවලගේ නමින් මේ ක්‍රීඩා පිටිය නම් කරනවා කියලා. නමුත් මහින්ද රාජපක්ෂ තමයි ඒකේ නම
හරිද? හැබැයි සල්ලි දුන්නා සල්ලි වලට මොකද උනේ කියලා නෑ. ඔක්කොම හමුදාවෙන් තමයි මේක ඉදිකිරීම කරලා තිබෙන්නේ. ප්‍රකාශ කළා. මේකේ සමස්ත ඒ ෆයිල් එක තිබෙනවා. ඊළඟ කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සම්බන්ධ අක්‍රමික තමයි කලින් කියප එක. පෑලිගොඩිය මත්ස්‍ය වෙළඳ පොලේ ඔය කඩබදු දීමේදී සිදුවී තිබෙන වංචාව තිබෙනවා. ඊළඟ සිරිලිය ගිණුම කවුරුත් දන්නවා. ඊට පස්සේ කණි තෙල් සංස්ථා තෙල් මිලදී ගැනීම. මේකේ තෙල් නැව් 7ක් මිලදී ගන්නකොට සාමාන්‍යයෙන් තිබුණේ මේ ඇවරේජ් මිල ගණනය කරන්නේ තෝරාගත්තු ආසන්න දින 5ක නෑ. ඒ කියන්නේ මෙතන පටවනකොට දින දෙකකුයි බානකොට දින දෙකකුයි අතරමැදි දිනයකුයි අරන් ඒ දින පහේ ඇවරේජ් එකට තමයි ලංකාවට තෙල් බෑවේ. මොකද පටවනකොට මිල බානකොට තියෙන්න පුළුවන්. ඒ නිසා පටවනකොට මිලේ දින දෙකයි බානකොට මිල දෙකයි අතරමැදි දිනයකුයි අරන් ඒ දින පහේ ඇවරේජ් එක ගන්න. ඕක තමයි තිබුණ ඇග්‍රීමන්ට් එක. හැබැයි ගියේ කොහොමද? සමාගමට අවශ්‍ය ඕනෑම දින පහක් තෝරාගෙන ඒකේ ඇවරේජ් එක. ඒ කියන්නේ මොකක්ද? වැඩිම මිල ගණන් තිබුණු දින පහ තෝරා ගන්නවා. ඒකේ සාමාන්‍යගේ හදලා තෙල් වලට මිල තීරණය කරනවා. එහෙම සිදු වෙලා තියෙන හානිය ඩොලර් මිලියන 7කට ආසන්න මුදලක් ඒකෙන් අපිට හානි වෙලා තිබුණා. ඒ ගාණ ඇති මේකේ. ඒ ෆයිල් එක තියෙනවා. ඊට පස්සේ ලොතරැයි මණ්ඩලයේ ප්‍රදර්ශන කූඩු 150ක ඉදිකිරීම සිදු අක්‍රමිතා ඇවන්ගාඩ් වංචාව මේකේ තියෙනවා. මිල්කෝ සමාගමේ ඩෙස්මින් ව්‍යාපෘති මුදල අවභාවිතාව නීති විරෝධී අවිගනුදෙනු ඇවන්ගාඩ් ලංකාපුත්‍ර සංවර්ධන බැංකු මුදල මේක විශාල ලයිස්තුවක් තියෙනවා. ලංකාපුත්‍ර බැංකුවේ දේශපාලකයන් විවිධ නිර්දේශ දීලා ණය දීලා කිසිවක් අය කරගන්න බැරුව. දීවර සමිතිය හදන්න මේ සමහර එකක් තියෙනවා ණය දීලා තියෙන පන්සල් ඉඩමකට. පන්සල් ඉඩම තමයි මේ උගසර තියලා තියෙන්නේ. පරීක්ෂා කරලා යනකොට ඒක කිරිම ප්‍රදේශේ පන්සලක්. හරිද? අන්න එහෙම. හරිද? එහෙම මෙහෙම ණය දීලා තියෙනවා. ඊට පස්සේ ඇවන්ගාඩ් මිල්කෝ නීති විරෝධී අවිගනුදෙන කිව්වා. ජාතික සම්පකාර සභාවේ ඉසුරු සවිය උත්සවයේ මූලික වීදම් සිවිල් සේවා ගුවන් අධිකාරිය සිදුවී ඇති මූල්‍ය අවබෝධතා බස් රථ අමතර කොටස් මිලදී ගැනීමේදී මේකත් විශාල වංචාවක් උගල දන්නවා. පෞද්ගලික සමාගම් වලට ඉඩ දුන්නා අමතර කොටස් ආනයනය කරන්න ටැක්ස් නැතුව. හැබැයි මේ පෞද්ගලික සමාගම් එළියටත් විකුණලා තියෙනවා. CTB එකට වික්වා සාමාන්‍ය මාකට් එකටත් වඩා වැඩියි. සසිවෙල්ගම තමයි එතකොට CTB එකේ චෙයාමන්. ඔහුට සම්බන්ධ ඥාතික සමාගමකට තමයි බිස්නස් එක ගියේ. ඒක ඔක්කොම තියෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සිදුවී ඇති මූල්‍ය අවභාවිතා බස් රථ අමතර කොටස් ගැනීම අල්ලස් ගැනීම ප්‍රසන්න රණතුංගගේ ප්‍රසිද්ධ කැසට් මේ CD එක තියෙන එක. හම්බන්තොට සමාගමේ CWG හම්බන්තොට සමාගමේ සිදුව ආක්‍රමණතා හෙලෝකෝප් ගනුදෙනුව මුදල් විසුද්ධිකරණය රැස්වීම සඳහා ලංගම් බස් භාවිත කෝටි 14යි ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතාව. ඒකේ තියෙන කේලිය රඹුක්වැල්ල ඇතුළු කණ්ඩායමේ ඊළඟ ශ්‍රී ලංකා රේගුව මගේ නාවික හමුදාව රත්තරන් මුදා ගැනීම. මේක මාර කතාවක්. ඒක ශ්‍රී ලංකා මේක නිකම් කියන්න ඕන එකක්. ඒ කියන්නේ නාවික හමුදාව විසින් උතුරු නැගෙනහිර මුහුදේදී රත්තරන් කිලෝ 45ක් අත්අඩංගුවට ගන්නවා. රත්තරන් කිලෝ 45. මෙයා රත්තරන් කිලෝ 45 අත්අඩංගුවට ගත්තට පස්සේ පැය 24ක් යන මත්තෙන් නාවික හමුදාපතිවරයා රේගුවෙන් ඉල්ලනවා සඳවිරු සෑහේ නිදන් තැන්පත් කිරීම සඳහා අර අත්අඩංගුවට ගත්තු ඒ වගේ කිලෝග්‍රෑම් 8ක් දෙන්න කියලා. හරිද? රේගුව ලිපියක් යවලා කියනවා සාමාන්‍යයෙන් අපි අත්අඩංගුවට ගත්තට පස්සේ මාසයක විතර කාලයක් දෙනවා ඒ අයට තමන්ගේ අයිතිය තහවුරු කරගන්න. ඒ නිසා මේවා ඊයේ ගත්තේ අද දෙන්න බෑ කියනවා. හරිනේ? ඊයේ පැය 24ක් යන කලින් හොඳේ. ඊට පස්සේ හැබැයි මේක ඉල්ලීම නිසා පරණ රාජසංස්ථ කරපු රත්තරන් කිලෝ 8ක් දෙනවා. හරිද? ඊළඟ තවත් ලංකා බැංකුවේ රත්තරන් කිලෝ 3යි ගණනක් ගන්න. ඔක්කොම රත්තරන් කිලෝ 11මාරක් වගේ. මේ 11මාරෙන් වැලිසර නාවික හමුදා කඳවුරට අර මෝල්ඩ් එකක් අච්චුවක් හදලා අඩියක් උස බුදු පිළිමයක් හදනවා රත්තරන් වලින් සඳවිරු සෑයේ තැන්පත් කරන්න. ඒ වගේම මේ මෝල්ඩ් එකෙන් පිත්තල වලිනුත් තව පිළිම දෙකක් හදනවා. ඊට අමතරව මෙහි පිළිමතලාවේ නාරම්පොත කියන ප්‍රදේශයේ මම හිතට ওই පිත්තල වැඩ කරන ඒ ප්‍රදේශයේ තවත් අඩියකමාරක් සහ දෙකමාරක බුදු පිළිම දෙකක් හදනවා. හදලා අර අඩියේ බුදු පිළිම දෙක සඳහා රන් ආලේපිත කරනවා. රන් ආලේප කරලා ලොකු ප්‍රදර්ශනයක් තියෙනවා අනුරාධපුරේ මේ නිදන් තැන්පත් කිරීම සහ මේ ප්‍රදර්ශනයේ.
මේ ප්‍රදර්ශනයේ තියෙන අර රන් ආලේපිත බුදු පිළිම දෙකයි අර අඩියකමාරි සහ දෙකමාරි බුදු පිළිම දෙකයි බුදු පිළිම හතර තියෙනවා ප්‍රදර්ශනයේ. අර රන් බුදු පිළිමය තැම්පත් කරනවායයි කියලා කියනවා. අවසානයේදී බලනකොට රන් ආලේපිත අඩියක් උස බුදු පිළිමේ නැහැ. නැත්තේ රත්තරන් එකද මේකද? අතිශය සාධාරණ සැකයක් වෙනවා. හමුදා ආරක්ෂක යටතේ. හමුදා ආරක්ෂාව යටතේ රන් ආලේපිත බුදු පිළිමයට මොකද උනේ? රණින් කළ බුදු පිළිමේ තැම්පත් කරනවා කියනෝනේ. ඒක තැම්පත් කළේ කෝකද හරියටම? රණින් එකද රන් ආලේපිත එකද? මේකයි සත්‍යය. හරිද? ඒ පිළිබඳව සමස්ත පරීක්ෂණ වාර්තාවක් තිබෙනවා. හරිද? මේකෙදි ඊට පස්සේ තව තියෙන ගොඩක් මේකේ ඇතුලේ තියෙන ඒවා කොහොමද පරීක්ෂා කිරීම සඳහා ඔය බෝම්බ ඉවත් කිරීම උපකරණ කියලා පරීක්ෂා කරන්න තියෙන. ඒක පරීක්ෂා කරන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ මම දන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් සාධාරණ සැකයක් තිබෙනවා. ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා දෙන්න. හරිද? ඒ පිළිබඳ පරීක්ෂණය. ඒ නිසා මම කියන්නේ හරිද මේ ආගම සද්ධාව මේම පවා ඒගොල්ලන්ගේ හොරකම් කිරීමේ මාර්ගය. ඊළඟ ශ්‍රී ලංකාවේ එක කිව්වනේ පස් සම්පත් අමාත්‍යාංශ ඉන්ධන මේකේ තියෙනවා මේ තොණ්ඩමන මහත්තයා ගහපු ඉන්ධන ලැයිස්තුව. මම ඒක ගෙනා මේ ඇමතිවරු මේ කියන්නේ වාහන තියෙනවා මම හිතන්නේ 14ක් වගේ. ගහලා තෙල්. බොනවද දන්නේ? අර නානම බොනවා ඒ ලැයිස්තු බලපුවාම නේ මිලියන ගන්න ෆයිල් එකක විස්තර තියෙනවා. ඊළඟ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මම ඉස්සෙල්ලා කියපු කතාව. ඒතර මම හිතන්නේ මේ තියෙන මූලික 40ක විස්තර ප්‍රදාන ඊට අමතරව තව තියෙනවා මේ. ඒක තව මේකේ තියෙනවා 17ක් අරකේ තියෙනවා තව 100 ගණනක් නේද? මේකේ තියෙනවා. ඉතින් මම හිතර ගොඩක් තියෙනවා. ඉතින් වසන්ත සහෝදර ගාවත් තව ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා වසන්ත සහෝදර කියන්නේ. ඉතින් වසන්ත සහෝදරගේ ගාව ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. ඒක කියමු. තව හඳු සහෝදර තියෙනවනේ. අපි ඒක ඉදිරිපත් කරලා තව ෆයිල් දෙක තුනක් මේක අහුවෙච්ච නැති ෆයිල් දෙක තුනක් තියෙනවා මම අහල්ලයි කියලා බලන් හිටියේ. එහෙනම් මාවනල් එක්කෙනෙක් කිව්වනේ ඒගොල්ලෝ හොරුන්ට දඬුවම් දෙනවා කියලා. නේද? වර්තමාන විපක්ෂ නායකතුමා. ඉතින් එයාගේ ෆයිල් වගේ තියෙනවා. හරි එයාගේ කිරියල්ලගේ රාජිතගේ ඒක තියෙනවා මේකේ. හරිද? ඒ නිසා මේ වංචාවට දූෂණයට එරෙහි අරගලයක් කොල්ල කන්නට දෙන්නේ. නේ ඒකත් කොල්ල කෑම සඳහා දරන ප්‍රයත්න බව තමයි පේන්නේ. ඒකේ තොරතුරු ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. මම දැක්කා පෙරේදා කලින් දවසේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට නේද? එතුමාට බාර දීලා තියෙනවා සංස්කෘතික අරමුදලේ විමර්ශන වාර්තාවක්. ඒකේ මම දැක්ක කියනවා නේද? මාගාව තියෙන ඩොකියුමන්ට්ස් ඔක්කොම බිලියන 3ක් අවසරයකින් තොරව වියදම් කරලා තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා සංස්කෘතික අරමුදලේ නිල බලයෙන් සභාපති වෙන අගමැතිවරයා. ඒ කියන්නේ අගමැතිවරයා කියන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඒතර ජනාධිපති ඡන්දය ආසන්නයි මට මතක නොවැම්බර් 10 වගේ. හදිසි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් අරගෙන අර පරණ වියදම් අනුමත කරගන්න හදනවා. ඒ වියදම් අනුමත කරන රනිල් වික්‍රමසිංහ අස්සම් කරන්නේ නැහැ. තව ඉන්නවා මේ අපේ හාමුදුරු ඉන්නවා. ඒ අරමුදලේ මේ අමිල හාමුදුරු උන්වහන්සේ අස්සම් කළත් නැහැ ඒකට. ඒ නිසා මොකද සභාපතිවරු අත්සන් කරන්නේ නැත්නම් බලංගු නේ. ඒ නිසා කිසිදු විධිමත් මුදල් නිදහස් කර ගැනීමෙන් තොරව රුපියල් බිලියන 3ක් සජිත් ප්‍රේමදාස සංස්කෘතික කර්මදල විනාශ කරලා තිබුණා ෆයිල් එක තියෙනවා මෙතන. ඈ? රයිට් තමක් නබ් ගමු වෙනම අහුනුත් ගමු. කිරියාරක් වසන්ත ගන්න. මගේ මම බලන්නේ. හඳුන්ට තරම් දෙන්න මෙතනින් එකක් දෙකක් මම ගත්තා නෑ මෙතනින් කවුරු හරි ඇවිල්ලා ෆයිල් එක හොයාගන්න මේ විශේෂයෙන් මම කියන්න ඕන දැන් මේ ලංකාවේ මේ ආණ්ඩුව බලයට එනකොට වැඩියෙන්ම කෑ ගහපු එක තමයි මහ බැංකු බැඳුම් කර වංචාව. ඒගොල්ලෝ කිව්වේ ඒක ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව. ලොකුම මුදල් මංකොල්ලේ කියලා. දැන් ඔබට තේරෙනවා ඊට වඩා මූල්‍යමය අගින් ගත්තන් පස්සේ විශාල දේවල් සිද්ධ වෙලා තියෙනවා. බැඳුම් කරේ මේක විශේෂයක් වෙන්නේ බැඳුම් කරේ කියන වචනේම සමාජගත වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල පාලනය යටතේ උනාට ඒකේ ඉතිහාසය ගත්තොත්
අජිත් නිවාඩ් කබ්‍රාල් ඇතුළු මේ රාජපක්ෂ පාලනයේම එකටත් මුල්ගල් තියලා තියෙන්නේ. ඒකේ මුල්ගල් තැබීම තියෙන්නේ රාජපක්ෂ පාලනයෙන්. ඒක ඉතුරු කොටස ගොඩනැගිලා හැදුවේ රනිල් වික්‍රමසිංහ පාලනයෙන්. ඉතින් බැඳුම් කර වංචාව රටට හෙළිදරව් කරේ කවුද කියන එකට උපැන්න සාතික ලියා ගන්නත් හුඟක් දෙනෙක් පහුගිය කාලේ මහන්සි වුණා. මම ඒකින්ද අද කියන්න ඕනේ ඒක සිද්ධ වෙච්ච විදිය. මොකද මට මතකයි පෙබරවාරි 29 වෙනිදා මේ ගන්දුනුව සිද්ධ වුණාම 2015 මුලින්ම අනුර දිසානායක සහෝදරයා තමයි ඒ තොරතුරු දැනගත්තේ. අනුර දිසානායක සහෝදරයා ඒ තොරතුරු දැනගෙන ඒකේ පළවෙනි මාධ්‍ය සාකච්ඡාව තියන්නේ අපි මාර්තු මාසයේ 9 වෙනිදා මට මතක හැටියට. මාර්තු මාසයේ 9 වෙනිදා මාධ්‍ය සාකච්ඡාව තියන්නේ මොකද ඊට කලින් දිනයක් තිබුණේ නැහැ අපිට මේක එල්දරව් කරගන්න පාර්ලිමේන්තු රැස් වෙන දවසක්. ඉතින් මාර්තු මාසයේ 12 වෙනිදා තමයි අනුර දිසානායක සහෝදරයා මේක ගැන පළවෙනියෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ. පළවෙනියෙන්ම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ මේ ගැන මාර්තු මාසයේ 12 වෙනිදා මේ පිළිබඳව විශාල වාර්තා තොගයක් තියෙන ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ කාර්ක සභාවල සාකච්ඡා වුණා. ඒ වගේම ජනාධිපති කොමිෂන් සභාවක සාකච්ඡා වුණා. අවසානයේ මේක පිළිබඳව තියෙන තොග වාර්තාවේ කොච්චරද කිව්වොත් හුඟක් දෙනෙක් මේකේ මිල අඩු කරන්න, බර අඩු කරන්න විශාල වශයෙන් කටයුතු කරා. මම අද කියන්න ඕනේ ඒක පාර්ලිමේන්තුව ඇතුළේදී ඒ වෙනුවෙන් ඉතා දැවැන්ත කුමන්ත්‍රණ සිද්ධ වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අරලියගහ මන්දිරයේ නිල නිවාසයේ පාර්ලිමේන්තුවේ කැඳවන්න ඕන කෝප් කමිටුව කැඳෙව්වා. කෝප් කැඳෙව්වා. අවසානයේ දැන් හුඟක් මේ අද විපක්ෂයේ ඉඳගෙන දූෂණ විරෝධී වීරව බවට පත්ලා ඉන්න අය මේ බැඳුම් කර ගනුදෙනුව වහන්න හංගන්න ඒක විකෘති කරන්න විශාල වශයෙන් කටයුතු කළා. ඒ වෙනුවෙන් තමයි පුට් නෝට් දැම්මේ. මට මතකයි අපි පදනම් කරගත්තේ අපි එකතු කරගත්ත තොරතුරු වගේම නිල වශයෙන් අපිට පදනම් කරගන්න සිද්ධ වුණා විගණකාධිපතිවරයාගේ වාර්තාව. විගණකාධිපතිවරයා කෝප් කමිටුව ඉදිරිපත් කරපු වාර්තාව. හැබැයි මේ විගණකාධිපතිවරයා කෝප් කමිටුව ඉදිරිපත් කරපු වාර්තාව විකෘති කරලා එමනම් ඒ වාර්තාව වැරදි කියලා මේ බැඳුම් කර ගනුදෙනුව කියන්නේ රජයට රටට වෙච්ච පාඩුවක් නෙමෙයි සාමාන්‍ය ගනුදෙනුවක සිද්ධ වෙන වාසි අවාසියක් කියන වාසි අවාසි කියන වචනේ පාවිච්චි කරන්න කියලා. පාර්ලිමේන්තුවේ විගණකාධිපතිවරයාට දැවැන්ත බලපෑමක් කරා. ඒ වාර්තා ඉල්ලාස් කරගන්න තැනට බලපෑම් කළා. සමහරු ඔබ දන්නවා දැන් රට දන්න නිසා මම මේ කියන්නේ ඒ වෙනුවෙන් ඇලෝසියස්ලගෙන් සල්ලි ගත්ත කියලා අද ආණ්ඩුවෙත් ඉන්න විපක්ෂයේ හිටපු එමනම් දැන් විපක්ෂයේ ඉන්න අය පිළිගත්තා. බඳුන් කර වාර්තාව නිවැරදි, ඒ කියන්නේ ගනුදෙනුව නිවැරදි කියලා පොත් ලිව්ව മന്ത്രിවරු ඉන්නවා. ඒ පොත් ලිව්ව മന്ത്രിවරු පස්සේ එල්දරා වුණා පොත් ලියලා තියෙන්නේ සල්ලි වලට කියලා. සල්ලි වලට කියලා. ඒ වගේම මේ ගනුදෙනුව විකෘති කරන්න තර්ක හදාපු අය තමන්ගේ දැනුම පාවිච්චි කරලා තර්ක හැදුවා. අපරාධ දෙකක් තියෙනවා. එකක් සල්ලි අරන් අත උස්සන එකක් තමන්ගේ දැනුම ආර්ථික විද්‍යාව ගැන වෙන්න පුළුවන්, කළමනාකරණය වෙන්න පුළුවන්, විගණනය ගැන යමක් ඉගෙනගෙන තියෙනවා නිදාස් අධ්‍යාපනයේ පිහිටෙන් ඒක පාවිච්චි කරලා මේක අලාභයක්, අවාසියක් බවට පත් කරන්න. පාඩුව ලාභ පාඩු හැටියට වෙනුවට වාසි අවාසි ගන්දුනුවක් බවට පත් කරන්න වචන හුමාරු කළා. ඒකෙදි අවසානයේ අපි දන්නවා දැන් දන්නවා හුඟක් අය දන්නවා රට දන්නවා විශේෂයෙන්ම කෝප් කමිටුවේ හිටපු සමාජිකින්ගේ නාම ලේඛනේ බැලුවම දන්නවා 2005 ඉඳලා 2015 දක්වා මහින්ද රාජපක්ෂ පාලනය තුල අලාභය මේ ව්‍යවහාරික විගණන වාර්තාවේ කියනවා මිලියන 10471යි බිලියන 10ක්. ඒක ඍජු වශයෙන් සිද්ධ වෙච්ච ගනුදෙනුව. වෙන්දේසියෙන් සිද්ධ වෙච්ච දේ බිලියන 10ක් තව ඊට අමතරව. වෙන්දේසි ක්‍රමයට විතරක් ගියාම පාඩුව අවම වශයෙන් මිලියන 6ක් උපරිම අලාභය. ඒ කියන්නේ මේ ගනුදෙනුව දෙවෙනි වෙළඳ පොළේදී ද්විතීයික වෙළඳ පොළට ගියාට පස්සේ අපි දන්නේ නැහැ කී දෙනෙක් අතර යනවද කියලා. ඔබ දන්නවා සංවර්ධන බැඳුම් කර වගේම ජාත්‍යන්තර බැඳුම් කර සම්බන්ධ ප්‍රශ්නෙත් මේක ඇවිල්ලා තියෙනවා. උපරිම අලාභය ආසන්න වශයෙන් මිලියන 151ක් පමණ වෙනවයි කියලා වාර්තා වෙනවා. ව්‍යවහාරික විගණන වාර්තාවේ තියෙනවා බිලියන 10ක් බැඳුම් කර පාඩුව සිද්ධ වුණා කියලා. අදත් මේ පාඩුව අවුරුදු 35කට කරපු ගනුදෙනුවක් නිසා කිසිවෙකුට නිශ්චිත වශයෙන් මෙන්න මේ ප්‍රමාණයෙන් සිද්ධ වෙනවා කියලා අවසන් කරන්න බෑ. ආරම්භක අවස්ථාවේ ගනුදෙනුවක් පාඩුව වුණාට මේක අවුරුදු 35ක් පුරා දිවෙන
පාඩුවක් වංචාවක් හැටියට තියෙනවා. ඒක ආකාරයක බරපතල ගනුදෙනුවක්. ඒ නිසා මේ පිළිබඳව අරගලයක් අපිට තියෙනවා. බැඳුම් කර ක්‍රියාවලියෙන් රටට වෙච්ච පාඩුව ඇලෝසියස්ගේ මහ බැංකුවේ තැන්පත් කරලා තියෙන තැන්පතු මුදලින් විතරක් අය කරගෙන අවසන් කරන්න බෑ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම ඒකට වගකිය යුතු අය ඒකට වගකිය යුතු අයට අනිවාර්යෙන් දඬුවම් ලැබෙන්න ඕන. ඔයාලා මං හිතන්නේ හොඳයි තෝරලා දෙන එක. ඒක හොඳයි නේ. ඒක අපිට පහසුවක් වෙනවා එතකොට. ඒතර අපිට තෝරලා දෙන්න නේද? හොඳයි නේ නැත්නම් අපි තෝරගෙන කියනවා කියනවනේ. අහඹුලෙස ගන්න එක හොඳයි නේද? ගොඩක් කවුරු හරි ලාල් කරේ පයිල් අල්ලන්න බෑ වගේ. හරි එන්න. එකක් ගමු. කට්ටිය මේ අර අනුපිළිවෙලට ගන්න නැතුව ඒ කියන්නේ උඩින්ම ගන්න නැතුව තැනින් තැන ගන්නව නම් හොඳ වෙයි. උඩින් ගන්නකොට ඒ කියන්නේ සමහර ඒවා තියෙන්නේ මර එක සංචාරක අමාත්‍යාංශයෙන් එහෙම තියෙනවා. ඒතකොට ටිකක් එකම වගේ ඉන්න නිසා. මේකත් අර අපි කලින් ඉදිරිපත් කරපු සංචාරක අමාත්‍යාංශයේ මුදල් ජනාධිපතිවරණය සඳහා අවභාවිතා කරලාද ෆයිල් එකක්. මේක ගත්තාම සභාපතිවරයා මේකට වගකිය යුතුයි කියලා නිර්දේශ කරලා තිබෙනවා. ඒක විශේෂම ගත්තොත් ඒකේ බී වාර්තාව තියෙනවා. ඒ කියන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට මේ පරීක්ෂණය කරලා ඉදිරිපත් කළ බී වාර්තාව තියෙනවා. ඒ බී වාර්තාවේ ගනුදෙනු කීපයක් පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. එක සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ විසින් The Solution Group Limited ආයතනයට ගෙවන ලද මිලියන 42ක් මුදලක් ගෙවීම පිළිබඳව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් First Media Solution Association නැමැති ආයතනයට රුපියල් මිලියන 57ක් ගෙවීම පිළිබඳව ඊළඟ තියෙනවා සංචාරක ප්‍රවර්ධනයේ විසින් තව හෙරිටේජ් කියන ආයතනයට මිලියන 10ක් ගෙවීම පිළිබඳව ඒ ඔක්කොම සංචාරක ප්‍රවර්ධන කාර්යභාරයට අදාළ නොවන වියදම් ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ වියදම් වලින් දරපු වියදම් පිළිබඳ දැයිස්සොත් තමයි ඒකේ තියෙන එක අධිකරණයට මේක පැමිණිල්ලක් තිබෙනවා. මේ පැමිණිල්ල අධිකරණයට වාර්තා කරලා තිබෙනවා. අධිකරණ ඉදිරිපත් කළ තියෙන බී වාර්තාවත් මේ ෆයිල් එකේ තිබෙනවා. ඊළඟ ඉතින් මේ කවුරුත් දන්න ප්‍රසිද්ධ වංචාව ඇවන්ගාඩ් ගනුදෙනුව. මේකෙදී ප්‍රධාන එක තමයි මට ෆයිල් එක කියවන්න ඕන සමහර මේක ගත්තොත් මෙහෙමයි. මේ ආදායමෙන් 25ක් ආණ්ඩුවට දෙන්න එකඟ වෙනවා. ඒ කියන්නේ බිස්නස් එක පටන් ගත්තේ නාවික හමුදාවෙන්. බිස්නස් එක ඇවන්ගාඩ් එකට පවරනවා. ඊට පස්සේ ආදායමෙන් 25ක් දෙන්න එකඟ වෙනවා. ඊට පස්සේ මම නම් පැටල නිසා කියන්නේ නැහැ. එක නාවික හමුදාපතිවරයෙක් ඒ 25 23ට වගේ අඩු කරනවා. අඩු කරලා ඊළඟ යා විශ්‍රාම ගියාට පස්සේ ඇවන්ගාඩ් එකේ ජොබ් එකට යනවා. ඊළඟ නාවික හමුදාපතිවරයා නැවත මේක අඩු කරනවා. අඩු කරලා ඔහුත් විශ්‍රාම ගියාට පස්සේ ඇවන්ගාඩ් එකේ උපදේශකෙක් වෙනවා. ඊළඟ කෙනා මේක 17ට අඩු කරනවා. මට ගණන් ටික බලන්න තියෙන්නේ. ඊට පස්සේ ඔහු ඇවන්ගාඩ් එකේ ජොබ් එකට යනවා. ඒ නිසා හිතාමතාම තමන්ගේ රාජකාරියෙන් තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට අයිතු ධනෙ උපයා ගැනීම සඳහා කටයුතු කරාද කියන සැකේ මේක ඇතුළේ තිබෙනවා. ඒකේ විශාල පරීක්ෂණ ගුණයක් තිබෙනවා. මේක තමයි මම හිතන්නේ ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂත් හිටපු නාවික හමුදාපතිවරු තිදෙනා මේ අනුව මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. නෑ හයි කෝට් එකට නේ. හයි කෝට් එකට කැඳවුවා. මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවුවා. මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීම නිසා තමයි මෛත්‍රීපාල සිරිසේනට ඩෝන් ගියා. මෛත්‍රීපාල සිරිසේන එදා තමයි දිල්රුක්ෂි ඩයස් ඒ කියන්නේ අල්ලාස් කොමිසමේ සභාපති අධ්‍යක්ෂ ජනරාල්වරියට ඉවත් වෙන්න කියන වගේ තර්ජනයක් කරේ. ඒතර හොඳින් තේරුම් ගන්න. පරීක්ෂණ කරන ආයතන පරීක්ෂණ කරලා ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණ හමුවට පැමුණුවට පස්සේ ජනාධිපතිවරයා කෝප වෙනවා. ජනාධිපතිවරයා කෝප වෙලා එම පරීක්ෂණ කරපු නිලධාරීන්ට ගෙදර යන්න කියනවා. මේක තමයි දිල්රුක්ෂි ඩයස් ගෙදර යන්න හේතු වෙච්ච පරීක්ෂණය.
එනිසා අපිට හරි පැහැදිලි මේ ඔක්කොගෙන් පෙන්වු කරන්නේ මොකද්ද? මම කලින් කිව්වේ ඒකයි. මේ දූෂිතය මේගොල්ලෝ ආරක්ෂා කරා. පරීක්ෂණ නිලධාරීන් අඩපණ කරා. ඒගොල්ලෝ බිය වැද්දුවා. සමහර අය මම දන්නවා සමහර අයට හිරේ යන්න වුණා. පරීක්ෂණ නිලධාරීන්ට අන්තිමේට. ඇයි? ඒගොල්ලන්ට කියනවා මේ ආණ්ඩුව වමනාවක් නෙවෙයි මේ සානිගිව වමනාවක් නේ. මෙහෙමයි මේ ඕනේ. මේ ආණ්ඩුව වමනාවක් නෙවෙයි සානිගිව වමනාවක් කරන්නේ. ඒ නිසා සානීරිය දාන්න ඕනේ. එහෙමයි මේවා සිද්ධ වුනේ. ඒ නිසා අපේ රටේ වැදගත් පර්යේෂණ නිලධාරීන් විශේෂම නීතිපති දෙපාර්තමේන්තුව තාමත් වැදගත්. කාර්යසූල නිලධාරීන් ගණනාවක් අකර්මණීය බවට පත් කරා. මට මතකයි ජනක බණ්ඩාර කියන අධිනීතිඥවරයා නේද? ඔහුව කැඳෙව්වා අර පිස්සු කොමිසමට. ඒ කියන්නේ ඔබ හිතන්නේ. ඔහු තමයි මේ නඩුවල අධිකරණයේදී පැමිණිලි පාර්ශ්වයෙන් පෙනී හිටින්නේ. පැමිණිලි පාර්ශ්වයෙන් පෙනී හිට ජනක බණ්ඩාර අධිනීතිඥතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥතුමා එතුමා කැඳෙව්වා පිස්සු කොමිසමේ විත්ති කූඩුවට. ඒ වෙලාව මොන වුණත් අපි නීතිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා යව්වේ නැහැ. ඒක නා පිස්සුවන්ත. එතුමාගේ වෙන මොනවද තිබ්බත්. දප්පුලි විදියට. හරිද? මෙහෙමයි. ඒ නිසා මේ ආණ්ඩු කටයුතු කරේ වංචනිකයන දඬුවම් දෙන්න නෙවෙයි. වංචා කරන ලද දේපල හොයා ගැනීම සඳහා ඒවට නඩු පැවරීම සඳහා කාර්යක්ෂම කටයුතු කරන ලද නිලධාරීන් දණ්ඩනයට හයි කරා. මෙන්න මේ ෆයිල් එකත් ඒ වගේ එකක්. දිල්ලුක්සිලාට ගෙදර යන්න උනේ මේ ෆයිල් එක නිසා. ඊළඟ තව කවුරු හරි ඕන එක උඩේක වැටි එකක් මේකත් ප්‍රසිද්ධ එකක් ආයතාලේ සවත්කනම් සිංහ මහින්දානන්ද අලුත්ගමගේ මේකෙදි කවුරුත් දන්න ප්‍රසිද්ධ වර්තාවක් කරගෙන තියන්නේ මේක විශේෂයෙන් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මේකේ තියෙනවා සම්පූර්ණ නඩු වාර්තාව ඒ කියන්නේ බිරිඳගෙන් වෙන්වීම සඳහා ඒක පෞද්ගලික කරුණක් ඒක අපිට අදාළ නැහැ. අපිට කමක් නැහැ නේද? එimhe නඩුවක් තියෙනවා. මොකක් හරි හේතුවකට නඩුවක් තියෙනවා. ඒ නඩුවට අනුව මහින්දානන්දගේ වත්කම් සහ දේපල පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරා. මේ අධිකරණයට ඉදිරිපත් කරපු වාර්තාවේ සම්පූර්ණ තේ විතරක් නෙවෙයි මතක තබා ගන්න. මේකේ තියෙන සිංගප්පූරු account දෙකක විස්තර. HSBC සාඛාව සිංගප්පූරුවේ තියෙන. ඒකේ ඩොලර් ලක්ෂ 5කට 5,23,000ක මුදලක් ඩොලර් වලින් තැන්පත් වෙලා තිබෙනවා සිංගප්පූරු මහින්දානන්දගේ account එක. ඒකට මේවා පරීක්ෂණ කරන්න ඕනේ ඒවා. කොහොමද ඩොලර් උපයාගත්තේ නේද? ඒ වගේම මේකේ තියෙනවා කටුනායක කඩ දෙකක් උඩ තිබෙන බව. ඩියුටි ෆ්‍රී. මේ කඩ උපයාගත්තේ කොහොමද? ඒක රටේ ජනතාව දැනගන්නවා. මොකද නේද? අපි කාටවත් නේ ඔයගොල්ලෝ කාටවත් එයාපෝට් එකේ කඩ එහෙම ගන්න පුළුවන්. ඉතින් එහෙම කඩ ගත්ත ඒවා තියෙනවා. මේක සම්පූර්ණ නාවල ඉඩම් පිළිබඳ තියෙනවා, නාවල පිටි ඉඩම් පිළිබඳ තියෙනවා, මහනුවර ඉඩම් පිළිබඳ තියෙනවා. මේ සම්පූර්ණ ඔහුගේ දේපල වත්කම් පිළිබඳ වාර්තාව තමයි මේකේ තිබෙන්නේ. ඊළඟට අහපු ප්‍රශ්නය 2015-19 මධ්‍යම අරමුදලේ අවභාවිත කිරීම වන ප්‍රශ්නය හිටපු සංස්කෘතික ඇමතුමා ඔහු වැයසී ඒ කියන්නේ වියදම් ශීර්ෂ ඒකයි වැදගත්කම තියෙන වියදම් ශීර්ෂ 146ක් මාතෘකාව තියෙන මොනවද කියලා වියදම් ශීර්ෂ 146ක් කිසිදු අනුමැතියකින් තොරව වියදම් කරනවා. සංස්කෘතික අරමුදලේ හෝ ඒ සමාජයන් කිසිදු අනුමැතියකින් තොරව ඍජුවම සාක්ෂි දී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ඍජු නියෝගමක් තමයි මේ වියදම් ටික කරේ කියලා. වියදම් කරලා ඉවර වෙලා මම ඔබට කිව්වා කලින් 2019 11යි 15 ඡන්ද කවද්ද? ජනාධිපති ඡන්ද කවද්ද? 2019 11යි නෑ 16 ඡන්ද ජනාධිපති ඡන්ද තිබුණා 18 ඒතර 15 අර ගින්මිල්ල හායි මේකයි වෙනස් වෙන්නේ කොහොමද? මේ ජනාධිපති කැම්පේන් කරන ඔක්කොම කරන ගම මොකද වෙන්නේ? හදිසි අධ්‍යක්ෂ මණ්ඩලයක කවුද ඉන්නේ? බලන්නකෝ ඡන්ද කැම්පේන් ලොකුමයි ඉන්නෝනේ. රනිල් වික්‍රමසිංහ, ජෝන් නමරතුංග, මංගල සමරවීර, සජිත් ප්‍රේමදාස, අකිල විරාජ්, මනෝ ගණේෂන්, බර්නාඩ් ප්‍රියන්ත මේ වගේ කණ්ඩායම්. මේගොල්ලෝ තමයි අධ්‍යක්ෂ මණ්ඩලය. ඒතර මේ අධ්‍යක්ෂ මණ්ඩලය මේකට අනුමැතිය ඉල්ලනවා. හැබැයි මොකද කරලා තියෙන්නේ? මේකේ හරි පැහැදිලි. රනිල් වික්‍රමසිංහ අත්සන් කළා නැහැ මෙහි සභාපතිවරයා. ඒ වගේ අග්‍රාමාත්‍ය ලේකම් DMSB ඒකනායක මහතා අත්සන් කරලා නැහැ. ඒ වගේම හාමුදුරුවෝ අත්සන් කළා නැහැ, අකිල අත්සන් කරලා නැහැ. ඒ නිසා මේක පිළිබඳ තමයි
පරීක්ෂණයේ ගිය පරීක්ෂණ වාර්තාව කියලා ඇවිල්ලා තියෙන වාර්තාවත් අපිට ඊයේ හම්බුණා. තාම මේක හරිය හොඳට පෙළගස්ස ගන්න බැරි නිසා ගෙනාවෙන්නේ. ඒ නිසා ගත්තොත් මේක තමයි බිලියන 3කට ආසන්න මුදල් වංචාවක් අවභාවිතාව පිළිබඳ ෆයිල් එක තමයි තියෙන්නේ. ඊළඟට විදේශ සේවා කාර්යාංශයේ දැන් තෝරලා දී ෆයිල් එකක් විදේශ සේවා කාර්යාංශයේ සිදු වූ එක. ඉතින් මේකේ තියෙන්නේ සම්පූර්ණ ඔයගොල්ලෝ දන්නවා විදේශ සේවා කාර්යාංශයේ ඇතිවෙච්ච ගනුදෙනු පිළිබඳව. මේ ඔක්කොම මේ අපේ හඳුනේ සහෝදරයත් වසන් සමරසිංහ සහෝදර කරු පැමිණිලි. මේක සියල්ල පරීක්ෂණ කරලා තිබෙනවා. මේකේ තියෙන විදේශ සේවා කාර්යාංශයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් ෆොරින් බියුරෝ එකේ මුදල් ඒකට අදාළ කාර්යයන් නොවි වෙන විශාල කාර්යයන් සමහරවිට ගාල්ලේ රැස්වීමක් තියෙනවා. ගාල්ලේ රැස්වීමට කෑම ගෙනලා තියෙන්නේ ඇල්ලි. ඇල්ලි. හරිද? ඉතින් ඇල්ල තියෙන්නේ මොකද්ද? හාලියල කිට්ටුව. හාලියල ඩිලාන් පෙරරගේ ආසනයේ ඔහු එම අමාත්‍යංශේ අමාත්‍යවරේ. කොහොමද වෙන්නේ? හරිද? ගාල්ලේ මැයිදිනේට මට පොන්නේ නේ. ගාල්ලේ මැයිදිනේට තමයි කෑම ගේන්නේ ඇල්ලේ හෝටලේ. ඔව් ඒ හෝටලේ පරීක්ෂා කරනකොට කෑම දුන්නේ නැහැ කියලා වාර්තා වෙනවා. මේ වගේ කට්ටිය බලන්න. ඔයගොල්ලෝ මේ කුණු මිනිස්සු මේ රට කදයි කියලා ඔයගොල්ලෝ හිතනවද? ඒ නිසා ඒ කුණුභාවය පිළිබඳ එළිදරව් වෙන ෆයිල් එකක් තමයි මේක තිබෙන්නේ. තව අපි මොකද කරන්නේ? තව කීපයක් ගන්නවද? නෑ අපි අවසන් වශයෙන් ඕස්ට්‍රේලියාවේ කියන්න ඕන. දැම්මදක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරලා තියෙනවා මේක යනස්සේ ඕස්ට්‍රේලියාව එකට යාගේ පවුලේ කට්ටිය සම්බන්ධ නැහැ කියලා. ප්‍රකාශ කරලා තියෙනවා දැන්. ඒ නිසා ඒක ගැන කියන්න පුළුවන් සම්බන්ධ වෙන විදිහ. තව තියෙනවද මොනවා හරි අපිට? මේක කවුරු හරි ගොඩක් තියෙනවා ඉතින්. ලාල් අරන් දුන්න ලාල්. රයිට්. යටින් එකක් ගම් බලන්නේ. මේක අර මං කලින් ලයිස්ට් කිව්වා. CWG හම්බන්තොට සමාගමේ මේ ගිණුම් වල තිබූ ආක්‍රමිකතාවයන්. ඒ කියන්නේ මේකයි උනේ. මේක ඔයගොල්ලෝ දන්නවර කොමන්වෙල්ත් ක්‍රීඩාව මෙහි ලබා ගැනීම වෙනුවෙන් CWG හම්බන්තොට කියලා සමාගමක් පිහිටවුණා. මේ සමාගම පිහිටවලා මේ සමාගමට විවිධ ආධාරකරුවන්ගේ මුදල් ලබා ගන්න. එතකොට මේක රට වෙනුවෙන් කොමන්වෙල්ත් ගේම්ස් ලබා ගැනීම වෙනුවෙන් ඒ ප්‍රවර්ධන කටයුතු කිරීම සඳහා තමයි මේ සමාගම පිහිටවන්නේ. මේ සමාගමට විවිධ අය සල්ලි දානවා. හරිද? කොච්චරද කිව්වොත් අජිත් නිවාඩ් කබ්‍රාල් රුපියල් ලක්ෂයක් දෙනවා කෑෂ් වලින්. හරිද? ඊට මිනිස්ට්‍රි ඔෆ් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මිලියන 100ක් දෙනවා. හරි. එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ මිලියන 8ක් දෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මිලියන 10ක් දෙනවා. සම්පත් බැංක් එකේ මිලියන 50ක් දෙනවා. ලංකා ඔරික්ස් ලීසින් කම්පැනි එකේ මිලියන 10ක් දෙනවා. DNH ෆයිනෑන්ෂල් කියන සමාගම මිලියන 35ක් දෙනවා මේ ආදී. හම්බන්තොට නැෂනල් බැංකින් මිලියන 25ක් දෙනවා. මොබිටෙල් එකේ මිලියන 5ක් දෙනවා. CIC හෝල්ඩින් එකේ මිලියන 3ක් දෙනවා. සොෆ්ට් ලොජික් එකේ මිලියන 10ක් දෙනවා. ජානක රත්නායක කෙනෙක් නම් 19000 ගණනක් දෙනවා. ලංකා ඔරික්ස් ලීසින් නැවත මිලියන 10ක් දෙනවා. බ්‍රවුන්ස් මිලියන 10ක් දෙනවා. DFCC මිලියන 10ක් දෙනවා. NDB මිලියන 15ක් දෙනවා. ඒක ලංකාවේ ප්‍රධාන සමාගම් සහ රජයේ සමාගම් මේකට මුදල් සපයනවා. මුදල් සපයලා මේකේ සමස්ත එකතුව මිලියන 688යි. මිලියන 688ක් මේකට එකතු වෙනවා. කොතනකවත් මේ මුදල් වලට උනේ මොකද්ද කියලා නැහැ. හරිද? දැන් මුදල් නැහැ. නෑ විතරක් නෙවෙයි. තවත් වාර්තාවක් තියෙනවා. ඒගොල්ලෝ ආධාර දීලා තියෙනවා. ආධාර දුන්නට ඒවා බැංකුවට දාලා නැහැ. මෙහෙම කියන්නේ. රුපියල් මිලියන 5කට වැඩි මුදල් ප්‍රමාණයක් චෙක් මගෙන් ගෙවා චෙක් පත් නේ ඒක නෙවෙයි. ඔව් ඒ කියන්නේ මිලියන 15යි ගණනක් මේ චෙක් පත් අංකත් එක තියෙනවා. මේවා ඒ අදාළ ගිණුමට බැර කරලා නැහැ. ඒ නිසා මේකෙත් ඔයගොල්ලන්ට මතක ඇති අර මේ චෝගම් ඒ කියන්නේ ක්‍රීඩා මොකද්ද කොමන්වෙල්ත් ක්‍රීඩා
තරංගාවලි ලංකාවට ගෙනියමින් ඕස්ට්‍රේලියාව ගියපු අතර හිටිය ඔකට මතකද අනන්ත්‍රී ඊට පස්සේ කබ්‍රාල් ඊට පස්සේ නාමල් රාජපක්ෂ ඔකට ගියා කොමන්වෙල්ත් ක්‍රීඩා උළෙලමට ලබා ගැනීම වෙනුවෙන්. ඉතින් ඒ සඳහා සමාගමක් හදලා විශාල මුදල් මේ අවභාවිතාවක් සිද්ධ වෙලා තිනවා. ඒක පිළිබඳ තොරතුරු තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ. මොකද මේවා රාජ්‍ය සමාගම්. සමහර පෞද්ගලික සමාගම් මේවට දෙන්නේ මොකක් නිසා? මේක රජයේ ආයතනයක් නිසා. නැත්තම් කවුරු හරි නිකන් පොඩි දන්සලක් දෙන්න කිව්වට මෙහෙම සල්ලි දෙන්නේ නැහැ. මේ විලා රජයේ වැඩ කටයුත්තක් නිසා රජ අමාත්‍යවරයා කතා කරපුවාම ඒගොල්ලෝ මේ මහ බැංකුවේ අධිපතිවරයා කතා කරපුවාම මේගොල්ලෝ සල්ලි දෙනවා. මේ ගොඩක් ලීසින් සමාගම්. මා හිතනවා මේ ලීසින් සමාගම් වලින් සල්ලි දෙන්නේ නැත්තේ බැංකුව වලින් සල්ලි දෙන්නේ නැත්තේ මහ බැංකුවේ මැදිහත් වීමක් තියෙන්නේ නැති. අපි හිතන එක. එහෙම සල්ලි විශාල ප්‍රමාණයක් ගලාගෙන එනවා. මේ රාජ්‍ය අනුග්‍රහය සහිත ගොඩනැගුණු සමාගම. ඒ සමාගමට මෙච්චර සල්ලි බැර වෙලා තිබෙනවා. ඒ බැර වුණු සල්ලි වලට මොකද්ද කියලා කිසිදු සඳහනක් නැහැ. ඒක තමයි මේ ෆයිල් එකේ තියෙන්නේ. දැන් නාමල්ට SMS එකක් ඇවිල්ලා තියෙනවලු නේ. ඒකත් හොඳයි. රත්තරන් බුදු පිළිම ගැන අලුත් තොරතුරු. නේ. මේක තියෙන්නේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පෞද්ගලිකකරණය කිරීමද ඔයගොල්ලෝ මේක කවුරුත් දන්නවා. මේක සිද්ධ වුණ දේ තමයි. මේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පෞද්ගලිකකරණය කරා. ඒ කරනකොට කරපු දේ තමයි මේකේ ඉඩමයි මේකේ යන්ත්‍ර සූත්‍රයි උගස් තියලා බැංකුවෙන් ණයක් ගත්තා. අන්තිමට මොකද උනේ? ආයෝජකයා පැනලා ගියා. දැන් ඉඩමත් අන්තිමේ බැංකුවේ, කම්මලත් බැංකුවේ, සල්ලිත් ණයත් බැංකුවේ. මේම සිද්ධ වෙච්ච ගනුදෙනු. ඒක පිළිබඳ සම්පූර්ණ වார்த்தාවක් මේ ඇඹිලි පිටේ කඩදාසි කම්මල පුද්ගලිකකරණය සිදු අක්‍රමිකතා පිළිබඳව පිළිපිගොනුවේ තිබෙනවා. තව මේක නම් සාමාන්‍ය එකක් නෙමෙයි මේ ජනතාව සංවර්ධන මණ්ඩලයේ GP 2860 පාර එයා කෙලවරේ තියෙන පොඩි ගුණයෙන් ගත්ත එක ඩිෆෙන්ඩර් රථයේ අයථා පරිහරණය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්නේ. මේක තියෙන්නේ හිටපු අමාත්‍යවරු දෙදෙනෙකු විසින් CB 2860 පාදරන වාහනේ අයථා ලෙස පරිහරණය කිරීම පිළිබඳ තොරතුරු මේක අනාවරලා තිබෙනවා. මේක විශේෂ තමයි. දැන් රජයේ වාහන ඇමතිවරු පාවිච්චි කරනවානේ. මේ වාහනේ බාර දෙනකොට එහි එන්ජිම හා කොටස් ගලවා ඇති බවට තොරතුරු අනාවරණය වෙයි. ඒකට අමාත්‍යවරයා පාවිච්චි කරපු වාහනේ නැවත බාර දෙනකොට එන්ජින් එක ගලවලා බාර දීලා තියෙනවා. ඒක තමයි ඒ නිසා තමයි මම බැලුවේ මේ වගේ එකක් ඇයි මේකට දැම්මේ කියලා වාහනයක් පාවිච්චි කරලා තියෙනවා. ඒකේ තියෙන විශේෂ එකයි මේම තියෙන්නේ. එසේ දමා ගොස් ඇති රථයේ මුල් උපාංග ගලවා ඉවත් කර හෝ වෙනත් උපාංග එකතු කර තිබුණි. වාහනේ එන්ජිම ගලවා ඉවත් කර අබලන් එන්ජිමත් සවි කර තිබුණි. ස්ටාර්ටර් මෝටරේ ගලවා ඉවත් කර තිබුණි. රථයේ ඩෑෂ්බෝඩ් ඉවත් කර තිබුණි. වාහනේ අමතර රෝද ඉවත් කර තිබුණි. ඉන්ධන ටැංකිය අමතර කොටස් ඉවත් කර තිබුණි. ඒක වාහනයක් නෙවෙයි. ඒක නිකන් නේ. ඒක තමයි මේක තියෙන මේ ෆයිල් එකේ තියෙන තොරතුරු වල තියෙන්නේ. ඒ වාහනේ පිළිබඳ. තව එකක් තිබ්බද? දීගම මහින්ද මම කලින් කිව්වේ දීගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිදු වංචාව පිළිබඳව මේක ඇත්තට විස්තර ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා ඒ කියන්නේ ලලිත් කොතලාවල මහතා විසින් ලබා දුන්නු ලිපියක් තියෙනවා. ඔහුගේ බැංකුවල accounts පිළිබඳ විස්තර එවලා තියෙනවා මේ මිලියන 100 ඔහු ලබා දුන්නු බවට. ඒ මිලියන 100 ලබා දීලා තිබෙන්නේ ඔහු ඔහුගේ ලිපියක් තිබුණා. ඒ කියන්නේ ලලිත් කොතලාවල මහත්මයා මේ පරීක්ෂණය සඳහා යොමු කරලා තිබුණා. ඔහු මිලියන 100 ලබා දීම සහතික කිරීම වෙනුවෙන් ලිපි ගොනු කරලා තිබුණා. ඒ නිසා බැංකුවේ ඩීටේල් එක ඔහු මේකට ලිපියක් යොමු කරලා තියෙන මේ ලිපිය මේ ෆයිල් එකේ තිබෙනවා. ඒ නිසා මේ දියගම ක්‍රීඩාංගණයේ මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අර මා කලින් කියපු මිලියන 100 වංචාව පිළිබඳ ෆයිල් එක තමයි තියෙන්නේ. සම්මත මොන නම් බලපල යුගදනව් යුගදනව් එකේ එකක් තිබුණා. යුගදනව් එකේ තිබුණා හොයන්න ඕන නේ. මේ තියෙන්නේ මේ අලුත් මේක. ඔයගොල්ලෝ දන්නා මේ සීනිබදු වංචාව පිළිබඳව. මේකත් අපේ හඳුන්වන්නේ සහෝදරයා මේ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකාරී මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරලා තිබෙනවා. ඒතර මේක පිළිබඳව මේ අවසන්
වාර්තාවත් පහුගියදා විගණකාධිපතිවරයෙක් විසින් එළි දක්වලා තිබුණා. ඒ එළි දක්වන කලින් මේ ගනුදෙනු සිද්ධ වුවාම අපි පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කතා කරලා තිබුණා. මේකෙන් සාමාන්‍යයෙන් ගත්තොත් ආණ්ඩුවට අහිමි වී තිබෙන මුදල මිලියන 16,000ක් කියලා ඇස්තමේන්තු කරලා තිබෙනවා. ඒ කියන්නේ බිලියන 16ක් 15 දශම ගණනක්. يعني බිලියන 16ක් රාජ්‍ය භාණ්ඩාගාරය ලැබී යුතු මුදල් අවභාවිතව ලැබෙනවා. මේක තමයි මම අර කියපු අර චෞර වලල්ලේ ව්‍යාපාරික වලල්ලට කොටසක් හැටියට තමයි මේ සීනි බදු වංචාව පිළිබඳ මේ ෆයිල් එකේ තියෙන. ඒකේ සම්පූර්ණ තොරතුරු ඒකේ විශේෂ තමයි මෑතකදී විගණන දෙපාර්තමේන්තුව විසින් අපි මත තියෙන සාක්ෂි තොරතුරු ලේඛන මත ඉදිරිපත් කරපු තොරතුරු නිවැරදිතාවය විගණන දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ලෙස කරලාද ඒකේ විගණන වාර්තාවත් මාගාව තිබෙනවා. ඒ කියන්නේ ඒක ටිකක් ලොකු විගණන වාර්තාවක්. මේ ටිකක් සමස්ත ડોකියුමන්ට්ස් ඔක්කොමත් එක්ක කරපු විගණනයක් තිබෙනවා. මේ විගණනයෙන් අපි සීනි බදු වංචාව පිළිබඳ ඉදිරිපත් කරපු කරුණු සනාථ කරලා තිබෙනවා. ඒ ෆයිල් එක තමයි තියෙන්නේ. තව එහෙනම් අපි ඉන්නේ තව කොච්චර ඇද්දත් මේකේ ඊදවාදක තමයි දැනගන්න තිබෙන්නේ. ඉතින් මම අවසන් වශයෙන් තව පසුව අවසන් කරන්න ඉන්නම්. මම වසන්ත සමරසිංහ සෝදරට ලබා දෙන්නම් විශේෂයෙන්ම මේ ක්‍රිස් ගනුදෙනුව මේ හෝටලේ ගනුදෙනුවත් නිමල් පෙරේරාගේ account එකට සල්ලි ගෙපිදුවත් නිමල් පෙරේරා හරිද ඒ වෙනුවෙන් කට උත්තරයක් ලබා දී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහු මහේස්ත්‍රාත් අධිකරණයේදී ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නත් ඔය එකඟ වෙලා තිබුණා. ඒ තියන් තමයි මේ නඩු අහක ගියේ. ඒ පිළිබඳව නේද? තියෙනවා ඒ විස්තර කොහොමද? ක්‍රිස් ගනුදෙනුවත් ඕස්ට්‍රේලියාව දැන් සම්බන්ධයක් එළිදරව් කරන ෆයිල් එක තියෙනවා. මට ඉතින් අපි මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සැලකිය යුතු ප්‍රමාණයක් තොරතුරු සහ පුද්ගලයෝ ගැන කිව්වා. මේ සමහර නම් තමයි අහන්න ඉල්ලන්නේ බලන කට්ටිය කවුද මට වග කියන්නේ කියලා කියන්නේ. ඒ නිසා මම මුලින්ම මේ ක්‍රිස් ගනුදෙනුට අදාළ මේ බී රිපෝට් එක මේ නඩුවේ බී රිපෝට් එක තියෙනවා. මේ බී රිපෝට් එක අනුව මේක තියෙන්නේ මේ උසාවියට නඩුව ගොනු කරලා තියෙනවා 2016යි 195 නඩු අංකේ. එතන මේ නඩුවට අදාළව නාමල් රාජපක්ෂ පිළි අරන් තියෙනවා මිලියන 60ක් එයාට නිමල් පෙරේරා දුන්නා කියලා. ඒ මිලියන 60 එයා රග්බි තරගාවලියට ලබා දුන්නා කියලා තියෙනවා. හැබැයි රග්බි සම්මේලනයේ නිලධාරීන් සියලු දෙනා කියලා තියෙනවා අපිට එහෙම සල්ලි හම්බුන්නේ නැහැ කියලා මේ වාර්තාවේ තියෙනවා. මේකේ විශේෂ කරුණ තමයි මේ පැමිණිල්ල ක්‍රිස් ගනුදෙනුවේ පැමිණිල්ල හොයන් යනකොට තමයි අර හම්බන්තොට රෝහලෙත් නුවරඑළිය රෝහලෙත් දෙකේම හම්බන්තොට රෝහලෙත් නුවරඑළිය රෝහලෙත් දෙකේම යූරෝ මිලියන 82යි රෝහල් දෙක ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ ලබා ගැනීමට අදාළව කොන්තරාත්තුව. ඒ යූරෝ මිලියන 82කින් මේ නිමල් පෙරේරාගේ නමින් තියෙන බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් කම්පැනි එකක් ඒ කම්පැනි account එක තියෙන සිංගප්පූරුවේ ඒ සර්බවිෂන් හෝල්ඩින් කියන කම්පැනි එක සිංගප්පූරුවේ තියෙන්නේ. ඒ account එකට නෙදර්ලන්තේ NR ප්‍රොජෙක්ට් කියන සමාගම යූරෝ මිලියන 4.33ක් තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම ඇස්පන් මෙඩිකල් ඕස්ට්‍රේලියා සමාගම ඩොලර් ලක්ෂ 5,55,000කට ටිකක් වැඩි මුදලක් තැන්පත් කරලා තියෙනවා. එතකොට අපි පැමිණිල්ල දාන්නේ ක්‍රිස් ගනුදෙනුවේ මුදල් ලබා ගැනීම පිළිබඳව. ඒක නිමල් පෙරේරා රජයේ සාක්ෂිකාරයෙක් ලෙස තහවුරු කරලා පිළි අරන් තියෙනවා. ඒ සල්ලි ටික නාමල් රාජපක්ෂට දුන්නා කියලා. මේක හොයන් යනකොට තමයි ගිණුම හොයන් යනකොට සිංගප්පූරුවේ මේ ගිණුමට සල්ලි මේ ගිණුමෙන් තමයි නිමල් පෙරේරා නාමල් රාජපක්ෂට සල්ලි දීලා තියෙන්නේ. එතකොට ඒ ගිණුම පරීක්ෂා කරලා යනකොට අහුවෙනවා හම්බන්තොට රෝහලේ නුවරඑළිය හොස්පිටල් එකේ NR ප්‍රොජෙක්ට් කියන නෙදර්ලන්ත කම්පැනියයි ඇස්පන් මෙඩිකල් කියන ඕස්ට්‍රේලියන් කම්පැනියයි දෙකම මේ ගිණුමට සල්ලි එවලා තියෙනවා. එතකොට ඇස්පන් මෙඩිකල් කම්පැනිය සල්ලි එවලා තිබුණාට ලංකාවේ කිසිදු ගනුදෙනුවකට මැදිහත් වෙලා නැහැ. ඒකත් එක්ක තමයි ඕස්ට්‍රේලියානු මේක හොයන්නේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන කම්පැනිය. ඊට පස්සේ මේ පිළිබඳව නඩු වාර්තාවේ සියලු විස්තර මේ ඇස්පන් මෙඩිකල් කම්පැනි එක සල්ලි දුන්නා කියන එක ඔහුගේ දේශීය නියෝජිතයා ජෝන් ස්මිත් කියලා පුද්ගලයෙක් ඔහු කට උත්තර දීලා තියෙනවා. මේ account එකෙන් සල්ලි ගත්ත අය ඉන්නවා. එතකොට මේකෙන් පස්සේ අපේ අනුර සහෝදරයා කිව්වා අර එයාබස් ගනුදෙනුවේ සල්ලි මේ සර්බවිෂන් account එකට ඇවිල්ලා තියෙනවා.
එතකොට ඒ ගිණුම පරීක්ෂා කිරීම සඳහා CID එක අවසර ඉල්ලලා තියෙනවා සිංගප්පූරු ගිහලා ආපහු පරීක්ෂා කිරීම සඳහා. මේ වෙනකොට 2019 අවසන් කාලේ වගේ වෙනකොට මේ නඩුව උසාවියේ තියෙනවා තාම අවසන් නැහැ. මේකේ පරීක්ෂණ මේ වෙනකොට නවත්තලා තියෙන CID එක. ඒ කියන්නේ මේ එක මුදල් එකතු කරපු නාමල් රාජපක්ෂක මුදල් එකතු කරපු තැන. ඒක නාමල් රාජපක්ෂ මේ නඩුවෙම බාර අරන් තියෙනවා යාට සල්ලි දුන්නා කියලා. ඒතර ඒ සල්ලි එක එක විදියට වියදම් කරා කියලා කිව්වට ඒ තැන්වල කට උතර අනුව පැහැදිලිලා තියෙනවා නාමල් රාජපක්ෂ කිසි තැනක සල්ලි දෙනවා පෞද්ගලිකව පාවිච්චි කරලා තියෙන කියලා. ඒකත් එක්කම මේක හොයන් යනකොට අහුවෙච්ච ජාල තියෙනවා. ජාල හොයන් යනකොට අහුවෙච්ච ඒවා තියෙනවා. ඒකත් එක්කම පැහැදිලි කරා මේ රෙඩ් රූට් සමාගම පිළිබඳව. මේ පැමිණිල්ලත් අපි දාපු පැමිණිල්ලක්. මේ නාමල් රාජපක්ෂකත් අපි දාපු පැමිණිල්ලක්. මේ පැමිණිල්ලත් අපි දාපු එකක්. රෙඩ් රූට් සමාගම අයිති තිරුනඩේෂන්ට. එතකොට අර පහුගිය කාලේ FCID එකේ හිටපු ලොක්කා DIG මහත්තයා කවුද මේ වෛද්‍ය අලංකාර. එයා හොංකොං ගිහිල්ලා මේ ගිණුම් වල විස්තර ටික අරන් එනවා. මේ ගිණුම් වල හොංකොං බැංකුවේ තියෙන ගිණුම් වල විස්තර ටික අරන් එනවා. අරන් ඇවිල්ලා මේ විස්තර ටික මෛත්‍රීපාල සිරිසේනට රාජ සේනාරත්නට චම්පික රණවක තුන් දෙනාට කියලා තියෙනවා. මට තුන් දෙනාට කියලා තියෙනවා. කිව්වට පස්සේ පරීක්ෂණය අවසන් වෙනවා. පරීක්ෂණය යන්නේ නැහැ මෙතනින් එහාට. පරීක්ෂණය යන්නේ නැහැ. හැබැයි මේ රෙඩ් රූට් එකට තමයි ඔය ආපු සල්ලි එක පැත්තකින් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ ඩොලර් මිලියන 22 කොහොමද තිරුනඩේෂන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා හෙව්වහම එක්කෙනෙක් සල්ලි එකතු කරපු තිරුනඩේෂන් අනිත් එක්කෙනා නිමල් පෙරහරා නාමල් රාජපක්ෂ සල්ලි එකතු කරලා තියෙනවා. ඒතකොට මේ අය මේ රටවල් වලින් මේ ගනුදෙනු හරහා මේ සල්ලි එකතු කරපු ආකාරය තමයි තියෙන්නේ. ඒ නිසා මේ පැමිණිල්ලත් අපි දාලා තියෙන පැමිණිල්ලක් මේ පැනලට අදාළවත් විභාගයක් සිද්ධ වුණේ නැහැ. නිසා මේ අපි මෙතන සමහර ෆයිල්ස් වර්ග ගොඩක් තියෙනවා. සමහර ඒවා එනකොට එළියට එන ඒවා තමයි මේ අපි කතා කරන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ අපි දා පැමිණිලි දෙකක් තියෙනවා. අම්මගේ තාත්තගේ සෝන හදන්න ලක්ෂ 950ක් නාවික හමුදාවෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත්ත නඩුව. නඩුව නැවතුන ජනාධිපති වීම නිසා මිස නඩුවේ කරුණු ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අපේ රටේ නීතිය අනුව උසාවියේ ජනාධිපතිවරට නඩුව අහන්න බෑ. ඒ නිසා ජනාධිපති වෙච්ච වහාම නඩුව අහකියා. ඉතින් ආපහු නඩුව දාන්න ඕන. අනිත් එක 2015 පෙබරවාරි 13 CID එකට අපි දැම්මා මිග්ජානා ගනුදෙනු සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා ලෙස ඔහු වග කිය යුතුයි. මිග්ජානා ගනුදෙනු සම්බන්ධයෙන් ඒකට සම්බන්ධව තමයි ඔය පහුගිය කාලේ සංචාරක ව්‍යාපාරයෙන් සම්බන්ධ වුණේ. යුක්‍රේනයේ හිටපු තානාපති කවුද? උදයංග වීරතුංග මතකයි ඉන්නේ. මේ සමහර ඒවා යට යනවා. උදයංග වීරතුංගත් එක්ක සම්බන්ධව මේ නඩුවක් දාලා තියෙනවා CID එකේ. තවම පරීක්ෂණ නැහැ. දැන් අපි මේ මහින්දානන්ද අලුත්ගමගේ එකක් අnder සහෝදරයා පැහැදිලි කරා. එතකොට සජින් වාස්ගේ, රියත් බන්දුගේ, ඊළඟට ජොන්සන් ප්‍රනාන්දුගේ අරක්කු බදු නොගෙවා ඉස්කාගාර දෙකක් පවත්වා යනවා. ඒවට බදු නොගෙවා රජයට තවත් නඩු තියෙනවා. මේ වෙනකොටත් නඩුවෙන් එකඟ වෙච්ච එකවත් ගෙවන්න නැතුව යනවා තියෙනවා. අපි ඒකට පැමිණිලා දාලා තියෙනවා. අර මිස් කෙනෙක් ඇහුවා මේ බැඳුම් කරේ සල්ලි ගත්ත අයගේ විස්තර තියෙනවද කියලා. අපි ගෝඨාභය රාජපක්ෂ හතර පාරක් ලියලා කිව්වා මෛත්‍රීපාල සිරිසේන දාපු ජනාධිපති කොමිසමේ වාර්තාව එළියට දාන්න කියලා. පිටු 106ක් හංගන් ඉන්නවා. ඒ 106 තියෙනවා මිලියන 3250 බෙදාගත්තගේ විස්තර. ඒ 3250 බෙදාගත්තගේ කීප දෙනෙක් අහු වුණා. රෝසේනානායක ඊට පස්සේ ජයශ්‍රී ජයසේකර ඒ අය තමයි ප්‍රසිද්ධිය අහුවෙච්ච අය. ඊට අමතරව නිල නොවන ලෙස වගකීමෙන් කියනවා ඒ වෙනකොට පොදු ජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරු 25 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 52ක් එක්සත් ජාතික පක්ෂය ඇතුළු අසල්ලි අරන් තියෙනවා. ඒ නම ඇතුළේ වර්තමාන විපක්ෂ නායක නමක් තියෙනවා. ඒ නිසා මේ අය මේ වාර්තා එළියට දාන්න නැත්නම් නිකන් නෙමෙයි. මෛත්‍රීපාල සිරිසේන ගෙදරින් ඔක්කොම සල්ලි අරන් තියෙනවා ලෝසිස්කි. මෛත්‍රීපාල සිරිසේන දුව බෑන පුතා මේ ඔක්කොටම සල්ලි දීලා තියෙනවා. ඒතකොට රවි කරුණානායක මහත්තයාගේ
රවි කරුණානායකගේ සම්බන්ධය අපි කිව්වා. නේ. නඩු 4ක් දාපු ඒවා තියෙනවා. අපි ෆැමිලි 4ක් දාලා තියෙනවා. නඩු 2ක් උසාවියේ තියෙනවා. ඒ නිසා මේ සමහර විස්තර මම කිව්වේ අපි මේ සියල්ලට අපි ෆැමිලි දාලා තියෙනවා. අපිට නඩු දාන්න අවස්ථා තියෙන ඒවාට විතරයි අපිට නඩු දාන්න පුළුවන්. ගොඩක් ඒවාට නඩු දාන්න වෙන්නේ ඒක පැහැදිලි කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඔව්. ඉතින් අපේ නීතිඥ මහත්වරු මේ ගැන කතා කියයි. ඒ නිසා අපි අපේ පැත්තෙන් දූෂණ විරෝධ ජන සංවිධානයේ ලෙස ව්‍යංශෝදරය කිව්වා ෆයිල් 560ක් තියෙනවා මේ සමහර නිලධාරීන්ගේ සහ දැනට මේ පාලනයත් එක්ක නැති අයගේ ගොඩක් අයගේ අපි ගෙනාවේ නැහැ. මේ ගොඩක් ඒවා තියෙනවා. දැනට පාලනයට සම්බන්ධ මේ වාඩි වෙලා ඉන්න අයගේ විපක්ෂයේ ඉන්න සමහර අයගේ සහ ලේකම් දුර දරන සභාපති දුර දරන අයගේ ගොඩක් අයගේ විස්තර තියෙනවා. ඉතින් තෝරලා දෙන ෆයිල් ඔක්කොම කියන්න වෙලා නැති වුණත් තෝරලා දෙන ෆයිල් වලින් තව විස්තර ගොඩක් මෙතන තියෙනවා, තොරතුරු තියෙනවා. ඒ වගේම කියන්න අපිට මේ තොරතුරු හෙළිදරව් කරනවා කියලා නඩු දාපු ඒවාක් තියෙනවා. ෆැමිලි වල එන්තර වාසිත් ඇවිල්ලා තියෙනවා නඩු දානවා කියලා. අපහාස නඩු කරනවා දානවා කියලා. මලගේ ඒකේ ෆයිල් එකක් තියෙනවා. බිලියන 4.5ක් තියෙනවා මේ ෆයිල් වල. මිලියන 4500ක් ඉල්ල දෙනවා. හැබැයි නඩු වැටුනේ නැහැ. එක නඩුවක් දැම්ම ඒක ඉල්ලාස් කරගත්තා. නේ අපෙන් ඉල්ලපුවා. ඒකට අපහාස කරනවා කියලා. අපි කිව්ව උසාවියෙන් හම්බ වෙමු. ජොන්සන් ප්ලාන්ත ඊයේ පෙරේදත් ඒක ලියුමක්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගැහිල්ලෙලි කරාට පස්සේ බිලියන 164.4ක් අපි කිව්ව උසාවියෙන් හම්බ වෙමු කියලා. දාන නඩුව කියලා. මොකද මේ කරන්න යන වංචා පිළිබඳ. ඒ නිසා නාම ලේඛන කීපයක් තියෙනවා. අපි පහුගිය කාලේ මේවා කොටසක් දැන් මේ එළිදරව් කරා. මේ අපි දාපු පැමිණිලි සහ පැමිණිලි වලට නඩු නොදාපු අය විස්තර තියෙනවා. නඩු දාපු ඒවා තියෙන්නේ 11යි. අපි දාපු පැමිණිලි වලට. අනිත් ඒවා විස්තර තියෙනවා නඩු දාපු නැති ඒවා. පැමිණිලි දාපු දිනත් එක්ක සමහර ඒවා තියෙනවා මේ පවුල්ලට අදාළ නඩු වෙනම තියෙන. ඒ නිසා ඔබටම තෝරන්න කියලා කිව්වේ නැත්නම් අපි තෝරන් කියලාට වඩා හොඳයිනේ. මොකද මෙතන ගොඩ ගහලා තියෙන ෆයිල් වලින් තෝරාගත්තට පස්සේනේ මේක බේර ගන්න වෙන්නේ. ඒ නිසා අපි දූෂණ විරෝධී යන සංවිධාන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි මේ රටේ මහජන මුදල් අවභාවිතාවට එරෙහිව ගෙන යන සටනේදී මේ වගේ ෆයිල් වෙන කාලඟවත් නැහැ. තියෙනව නම් තියෙන අපි ළඟ විතරයි. මොකද අනිත් අය ඔක්කොම ෆයිල් තියන් ඉන්නවනම් තියන් ඉන්නේ. ඉන්න අය එක්ක බය කරගන්න නැත්නම් ඉන්න අයත් එක්ක කරපු වැඩේ වහගන්න පුළුවන් ඩීල් දාගන්න මිස නීතිය ක්‍රියාත්මක කරන්න හරි හොරු අල්ලන්න එක නවත්තන්න හරි නෙමෙයි. නිසා මේ නීතිමය ක්‍රියාමාර්ග ගත්ත උසාවියේ තියෙන තවමත් උසාවියට නොගිය නීතිපති දෙපාර්තමේන්තුවේ ලාච්චුවේ තියෙන 2018 වගේ කාලෙදී FCID එකේ නිලධාරී අපිට කිව්වේ ඒගොල්ලෝ පරීක්ෂණ අවසන් කරපු ලිපිගොනු 106කට ආසන්න ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුවට අවලා තියෙනවා නඩු දාලා නැහැ කියලා. පරීක්ෂණ අවසන් කරපුවා. FCID එක ක්‍රියාත්මක නැත්තේ ඒ නිසාද? මේගොල්ලෝ ආවට පස්සේ FCID ක්‍රියාවලිය නැවතුවා. ඒ නිසා මේ ඇතිතරම් මේ රටේ මහජන දේපොළ හොරා කාපු ට්‍රිලියන ගණන් මේවා ටික ඔක්කොම එකතු කරාට පස්සේ මහජන දේපොළ හොරා කාපු මිනිස්සුන්ගේ විස්තර තියෙනවා. ඒ නිසා මේ අඩුම තරම නේ නාමල් රාජපක්ෂ ඇස්පන් මෙඩිකල් එකේ සල්ලි ගත්තේ නැහැ කියලා කියනවනම් සර්බවිෂන් account එකේ ආපු සල්ලි Tamanට නිමල් පෙර දුන්නා කියලා මේ නඩුවේ ක්‍රිස් නඩුවේදී පිළියරන් තියෙනවා. ක්‍රිස් නඩුවේ උසාවියට කියලා තියෙනවා ඔව් නිමල් පෙරයාට සල්ලි දුන්නා. ඒ සල්ලි ටික රග්බි සම්මේලනයට දුන්නා කියලා. රග්බි එකේ කට්ටිය කියනවා මට අපිට සල්ලි හම්බුන්නේ නැහැ කියලා. මේ නඩුවේ එක එක්කෙනාට සාක්ෂි තියෙනවා. පිටු 214ක තොරතුරු තියෙනවා. මේ තියෙන බී රිපෝට් එක උසාවියේ දෙන. මේ අපි හදපුවා නෙමෙයි මේවා. අපි ඉදිරිපත් කරපු පැමිණිල්ලට උසාවිය කරුණු හොයලා පරීක්ෂණ නිලධාරීන් කරුණු හොයලා එකතු කරපු කරුණු ඒ ඔක්කොම පිළිඅරන් තියෙනවා. නිමල් පෙර කියලා තියෙනවා මම නාමල්ට දුන්නා. නාමල් කියලා තියෙනවා මම රග්බිකට දුන්නා. ජොන්ස් ස්මිත් කියන මහත්තයා කියලා තියෙනවා අපි එම සල්ලි මේගොල්ලන්ට දුන්නා කියලා. ඊඑන් ප්‍රොජෙක්ට් එක සල්ලි එවලපුවා account එකේ තියෙනවා. ඇස්පන් මෙඩිකල් එකේ උප account එකේ තියෙන නිසා මේ නෑ කිය පණිවිඩ තිබ්බට නාමල්ලට මාරු වෙන්න බෑ. මේවා උසාවි වල තියෙන කරුණු. ඒ නිසා තව මොනවා හරි තියෙන ඒවා කැමති අයට හොයලා දෙන්න පුළුවන් නම් කියන්න පුළුවන්. මට දැන් අපි තවම මේ පිළිබඳව නීතිමය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපේ නීතිඥ මහත්වරු මේ පිළිබඳව ඔබ දැනුවත් කරයි. ගරුතර මහසංඝරත්නයන් සහ පැමිණ සිටින සියල්ලන්ගේ අවසරයි. දැන් නෛතික ක්‍රියාවලිය කියන දේ පැහැදිලි කරනවා නම් ඉතා කෙටි කාලයකින් පැහැදිලි කරන්නම්. එකක් මේ අපරාධවල ස්වභාවය
එක්ක පුද්ගලික පැමිණිලි වගේ ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියෙකුට ගිහිල්ලා උසාවියට තනියම ගිහිල්ලා මේ පැමිණිලි කරලා මේ ක්‍රියාවලියට සම්බන්ධ වීමේ හැකියාව ඊටාම අවමයි. ඒක නිසා මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ රටේ නීතියෙන් ස්ථාපිත කරන ලැබූ විමර්ශන ආයතනයන් එක්ක. උදාහරණයක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුව, එහෙම නැත්නම් අල්ලසෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාව මේ වගේ ආයතන හරහා තමයි මේ පැමිණිලි කිරීම කරන්න වෙන්නේ. මේ පැමිණිලි ක්‍රියාත්මක කරන්න මේ අපරාධ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙන්නේ. ඒතකොට පොලිස් දෙපාර්තමේන්තුවේ ඛණ්ඩ කීපයක් තියෙනවා, ආයතන කීපයක් තියෙනවා. එකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඊට පස්සේ විවිධ වංචා විමර්ශන අංශයන් තියෙනවා. මේවා සියල්ල එක්ක මේවයින් තමයි මේ මූලික විමර්ශනයන් සිද්ධ වෙන්නේ. ඒ විමර්ශනයන් සිද්ධ වුණයින් පස්සේ ඒ විමර්ශනයන් වලට අදාළ පැමිණිලි නීතිපතිවරයා වෙත යොමු කරන්න ලබනවා. නීතිපතිවරයා වෙත යොමු කරයින් පස්සේ සාමාන්‍යයෙන් දැන් අපි කියමු මේ දැන් වසන්ත සහෝදරයා කතා කරපු ක්‍රිෂ් ගනුදෙනුව වගේ ගනුදෙනුවක් නීතිපති දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරියෙක්ගේ ෆයිල් එක තනියම අධ්‍යයනය කළා Tamanට ඉහළ ඉන්න නිලධාරියට ඒක යොමු කරලා ඉහළ ඉන්න නිලධාරියාගේ තීරණය මත නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න අපරාධ අංශයේ ප්‍රධානියා නඩු පවරනවද නැද්ද කියලා තීරණය කරන්නේ නැහැ. එහෙම නෙමෙයි මේක කරන්නේ. ඒව සාමාන්‍ය අපරාධ සම්බන්ධයෙන් තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේවට නීතිපති දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් නීතිඥ කණ්ඩායමක් ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙක් එක්ක නීතිඥයන්, රජයේ අධිනීතිඥවරු, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥවරු, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරු මේ වගේ කණ්ඩායමක් තමයි මේ විමර්ශන ගොනු අධ්‍යයනය කරන්නේ. ඊට පස්සේ තමයි නඩු පැවරීම කරන්නේ. දැන් පහුගිය දවස්වල පහුගිය කාලේ යහපාලන ආණ්ඩුව පැවතිච්ච කාලේ පවරපු නඩු සියල්ල පවරලා තියෙන මේ වගේ අධ්‍යයනයකින්. දැන් ඊට පස්සේ අර උපාලි අබේරත්න කොමිසම ඇවිල්ලා අයින් කරන්න කියලා කියන්නේ එහෙම අධ්‍යයනයකින් පවරපු නඩු. එතකොට නීතිපති දෙපාර්තමේන්තුවක් කියන්න ඕනේ එහෙමනම් නීතිපති දෙපාර්තමේන්තුව කොහොමද මේ නඩු පැවරුවේ? අර උපාලි අබේරත්න කොමිසම කියනවා නම් ඒ නඩු වැරදි කියලා. දැන් ඒ වගේම මේ අල්ලසෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාව. අල්ලසෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාවට අනිවාර්යයෙන්ම වගේ පැමිණිල්ලක් කළ යුතු වෙනවා අල්ලසක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. අල්ලසක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුද්ගලිකව පැමිණිල්ලක් සිදු කළ යුතු වෙනවා. එතකොට අල්ලසා හෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාව මේ පැමිණිල්ල මත තමයි විමර්ශනයන් මේ ආරම්භ කරනු ලබන්නේ. එතකොට දැන් පහුගිය දවස්වල උනේ මේ අපේ වසන්ත සමරසිංහ සහෝදරයා, එහෙම නැත්නම් වටගල සහෝදරයා, එහෙම නැත්නම් හඳුන්නැති සහෝදරයා මේ වගේ අරගෙන ගියපු සියලු පැමිණිලි විශාල සංඛ්‍යාවකට නඩු පැවරුවා. නඩු පවරලා එක නඩුවකදී මේ අල්ලසෝ දූෂණ කොමිෂන් සභාවෙන් ඉදිරිපත් කරන ලැබුව චෝදනා පත්‍රය අභියෝගයට ලක් කරනු ලැබුවා. ඒ චෝදනා පත්‍රය සකස් කිරීමට අල්ලස් කොමිසමේ ඒ වෙලාවේ හිටපු කොමසාරිස්වරුන් තිදෙනාගේම කැමැත්ත ලැබිලා නැහැ කියලා. ඒ කියන්නේ එක්කෙනෙක් විතරයි අස්සම් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ විරෝධතාවය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියයින් පස්සේ අනෝමා පොල්වත්තගේ අනෝමා පෙරේරා කියන නඩුවේදී තීරණය කරා තුන් දෙනාම අත්සන් කළ යුතු වෙනවා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට දැන් වෙනකොටම විශාල සංඛ්‍යාවක් නඩු අල්ලස් කෝදු ඊයේ පෙරේදත් එකක් ඉල්ලාස් කරගත්තා. මේ නඩු විශාල සංඛ්‍යාවක් ඉල්ලාස් කරගන්න ලැබුවා. දැන් මේ නඩු ඉල්ලාස් කර ගැනීමේදී මෙන්න මේක තමයි වැදගත්ම කොටස. මේ නඩු ඉල්ලාස් කර ගැනීමේදී කොමිසම අල්ලස් දූෂණ වැළැක්වීමේ කොමිසම ඇවිල්ලා අධිකරණයට කියන්නේ නැවත නඩු පැවරීමට යටත්වයි නඩු ඉල්ලාස් කරගන්න කියලා. දැන් එතන සභාපතිනිය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මැතිනිය, එතන ඊට පස්සේ තව කොමසාරිස්වරුන් දෙදෙනෙක් ඉන්නවා. අනිත් කෙනා දීපාලි විජේසුන්දර මැතිනිය, එයත් අභියාචනාධිකරණ විනිශ්චයකාරවරියක් හිටපු. ඒ වගේම නිමල් චන්ද්‍රවාකිෂ්ඨ තමයි හිටපු සීනියර් DIG නිමල් චන්ද්‍රවාකිෂ්ඨ තමයි අනිත් මේ කොමිසමේ අනිත් කොමසාරිස්වරයා. දැන් කොමිසම මේ වෙනකන් නැවත වතාවක් නඩු පවරලා තියෙනවද ඉල්ලාස් කරගත්තේවට කියන එක රටේ ජනතාව ප්‍රශ්න කරන තැනට අවිල්ලා තියෙනවා. මේ නඩු අතර විශාල නඩු සංඛ්‍යාවක් තියෙනවා. මේ රටේ රට පාලනය කරපු දේශපාලකයන් විසින් කරපු ලැබුව අපරාධ සම්බන්ධයෙන් කරපු පැමිණිලි මත පදනම් වෙච්ච නඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ අල්ලසෝ දූෂණ වැළැක්වීමේ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු වෙනවා. මේ තියෙන තත්ත්වයක් එක. මොකද රටේ ආර්ථිකය මෙච්චර අරාජික වෙලා තියෙන්නේ මේ කියන කාරණය නම් ඔවුන් නැවත මේ නඩු පැවරීම සිදු කළ යුතු වෙනවා මේ සියලු නඩු සම්බන්ධයෙන්. එතකොට මේ විමර්ශනයන් වලින් පස්සේ තමයි නඩුවක් විදියට අධිකරණයකට චෝදනාවක් ගොනු කරනු ලබන්නේ. අධිකරණයකට චෝදනාවක් ගොනු කරමින් පස්සේ
ඒ පැමිණිල්ල විමර්ශනයේදී අදාළ කරගත්ත සියලුම සාක්ෂි ටික අධිකරණයකට ගේනවා. ඒ සාක්ෂි සහ විත්තියට හැකියාවක් තියෙනවා විත්තියට සාක්ෂි ඉදිරිපත් කරන්න. මේ සාක්ෂි මත තමයි නඩුව අවසාන වශයෙන් තීරණය කරනු ලබන්නේ. දැන් මෙහෙම තීරණය කරපු මෙහෙම පැමිණි නඩු තමයි විශාල සංඛ්‍යාවක් ඉල්ලාස් කරගෙන තියෙන. උදාහරණයක් විදිහට මල්වානේ නඩුව. මල්වානේ නඩුව ඉල්ලාස් කරගෙන නැහැ. තීන්දුවට මැයි මාස 13 වෙනිදා තීන්දුවට නියම කරලා තිබෙනවා. ඒ නඩුවේ අවසානයේදී නීතිපති දෙපාර්තමේන්තුව ඇවිල්ලා කියනවා මේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි දීපු පැමිණිලිකාරයා මූලිකව සාක්ෂි දීපු පැමිණිලිකාරයා ලිඛිත පැමිණිල්ලක් කිසිදු විමර්ශන ආයතනයකට කරලා නැහැ කියලා. ඒ මත නඩුව තීරණය වෙන්න නියමිතයි. ඒ මත නඩුව තීරණය වෙන්න නියමිතයි. දැන් එතකොට මෙච්චර අපරීක්ෂාකාරී ආකාරයකට විමර්ශනයක් කිරීම මෙච්චර අපරීක්ෂාකාරී ආකාරයකට මේ විමර්ශනයේ මත පදනම් වෙලා අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීම මේ සියල්ලට ඒ විමර්ශන ආයතන සහ නීතිපති දෙපාර්තමේන්තුව වක් යුතු වෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවත් වක් කියන්න ඕන, විමර්ශන ආයතනත් මේවට වක් කියන්න ඕන. මෙන්න මේ කාරණා දැන් මේ රටේ මේ අදපත් වෙලා තියෙන ආර්ථික අරාජිකත්වයේ, දේශපාලන අරාජිකත්වයේ සහ සමාජීය වශයෙන් ඇති වෙලා තියෙන කඩාවැටීම මේ සියල්ලටම හේතු වෙන්නේ මේ රටේ මේ අනුර සහෝදරයා කියපු විදිහට මේ රටේ මේ විශාල වශයෙන් රටේ ජාතික ධනය එක එකා විසින් හොරා කෑම. දැන් මේක අල්ලන්න මේ හොරුන් නැල්ලීම, හොරුන්ට දඬුවම් කිරීම, මේ කාරණා කිරීමේ මූලික වගකීම තියෙන්නේ පොලිසියට, අල්ලස් කොමිසමට සහ නීතිපති දෙපාර්තමේන්තුවට. ඒ වගේම රටේ අධිකරණයටත් තියෙන විශාල වගකීමක් ස්වාධීනව අධිකරණ කටයුතු කිරීම. මේ කොටස සිද්ධ වෙනවා නම් මේ රට නැවත වතාවක් අනිත් පැත්තට හරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ආකාරයට ඒක ස්වාධීන වෙන්න ඕන. ඒක මේ පාරදර්ශභාවයක් තියෙන්න ඕනේ ක්‍රියාවලිය. මේ සහ ඒ ජනතාවට වග කියන්න ඕන සහ වග වෙන්න ඕන. මේ ආකාරයට පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය කටයුතු කරන්න දැන් වෙනකොට විශාල වගකීමක් ඇති වෙලා තියෙනවා. සහ ජනතාව බලාගෙන ඉන්නවා නීතිපතිවරයා මොකද්ද කරන්නේ, පොලිස්පතිවරයා මොකද්ද කරන්නේ සහ අධිකරණය කුමක්ද කියන කාරණය. ඒ නිසා මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න, මේ අරගලය ඉදිරියට ගෙන යන්න ඔබ සමත් අප සමග එකතු වෙන්න ගෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ගෞරවනීය සංඝරත්නයන් අවසරයි, අනුරුද්ධ නායක සහෝදරතු සියලු දෙනාගේමද අවසරයි. අද නිතරම අහන ප්‍රශ්නයක් තමයි මේ හොරකම් කරපුවා නැවත ගන්න පුළුවන්ද? මේගොල්ලෝ රටින් පැනලා ගියොත් අපිට මේගොල්ලෝ අල්ල ගන්න පුළුවන්ද? යනාදී කරුණු. මොකද අපිට අවශ්‍යයි මේ ඩොලර් ටික අපෙන් හොරා කාලේ එළියට ගෙනිච්ච නම් මිනිස්සු සාධාරණ ලෙස ප්‍රශ්නයක් අහන මේව නැවත අපිට ගන්න පුළුවන්ද කියන එක. මම පැහැදිලි කරන්නම් ඊටම කෙටියෙන් ඒ සම්බන්ධයෙන් වූ නීති ප්‍රතිපාදන. විනාඩි 2-3කට වඩා කාලයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මූලිකවම අපරාධ කළ ඉවර වෙලා ඒ මුදල් හදල් වලින් ගත්ත දේපල ලංකාවේ තියෙනවා නම් අර අනුර සහෝදරයා කියපු ලයිස්තු වගේ මේවා අපරාධ නීතිය අනුව නඩු පවරලා වංචාව වේවා, criminal breach of trust වේවා, criminal misappropriation වේවා, දන්නේ සංග්‍රහ යටතේ හෝ මුදල් විශුද්ධ කරන පනත යටතේ ඔන්න වැරදිකරුවන් කළා ඒව නැවත ගන්න අපහසුයක් නැහැ. නමුත් දැන් වංචාව දූෂණය ගෝලීය වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙන් හොරා කාපුවම දේපල තියෙන තවත් රටක. දැන් මේවත් අපි නැවත ලබා ගත යුතුයි. ඉතින් කවුරුත් මගෙන් ඇහුවොත් කොහොමද අපි මේ දේ කරන්නේ? මේක නීතිය සහ ඩිප්ලොමැටික් channel සරහා තමයි මේක සිද්ධ වෙන්නේ. මූලිකවම අර එකපාරක් අපි මෛත්‍රීපාල සිරිසේන කිව්වේ අර්ජුන මහින්ද්‍රව කියන්නේ කොල්ල 800 ගණක් අස්සම් කරා කියලා. එහෙම කරන්න බෑ. එහෙම නෙමෙයි ඒක සිද්ධ වෙන ක්‍රමවේදයක් තිබෙනවා. මූලිකව අපේ රටේ තියෙනවා Mutual Assistance in Criminal Matters Act number 24 2002 පනතක් 2018 එක තවත් පුළුල් වෙලා තිබෙනවා. සරල සිංහල අදහස කිව්වොත් අපරාධ නඩු කටයුතු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගී